Good morning. අපි ක්ලාස් එක පටන් ගමු. අද ඔයගොල්ලන්ට ටියුට් එකක් තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා කරලා අර ප්‍රශ්න පත්‍රයේ ඉතුරු වුණු ඒවා කරන්න පුළුවන්. ඒ වගේම එදා ප්‍රශ්න පත්‍රයේ තුල යම් ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා නම් කියන්නේ අපි කතා කරපු වල ගැටලු තියෙනවා නම් ඒකත් කතා කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඉස්සෙල්ලාම අද තියෙන ටියුට් එකේ තියෙනවා එංගලන්ත මහ බැංකුව ගැන. يعني පොඩ්ඩක් ඒ බැංකු සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි දැනුවත් වීමයි මෙතනින් අදහස් කරන්නේ. නමුත් ප්‍රශ්න පත්‍රවල එන්නේ මේ බැංකු අනුගමනය කරන වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තමයි අපෙන් ගොඩක් වෙලාවට අහන්නේ. නමුත් අපි සෙන්ට්‍රල් බැංකින් කරන අය විදිහට අපි දැනගන්න ඕන මේ ප්‍රධාන බැංකු පිළිබඳව. ඒක නිසා මම ඉතා කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ බැංකු ටික ගැන. ඒකට ඉස්සෙල්ලම අපිට තියෙන්නේ එංගලන්ත මහ බැංකුව, Bank of England. එහෙම ගත්තාම දැන් වර්තමානයේදී ඕනම බැංකුවක් සාමාන්‍යයෙන් එංගලන්ත මහ බැංකු සම්ප්‍රදාය සම්බන්ධයෙන් අගය කරනවා. ඒ වගේම කියන්නේ ගොඩක් වෙලාවට ඒ ආශ්‍රයෙන් එංගලන්ත මහ බැංකුව අනුගමනය කරන ඒ පිළිවෙත් සම්බන්ධයෙන් ඒවා අනුගමනය කරන්න උත්සාහ කිරීමක් දකින්න ලැබෙනවා. එතකොට එංගලන්ත මහ බැංකුව ඕගොල්ලෝ දන්නවා මොකද්ද ඉස්සෙල්ලාම මහ බැංකුව? ඉස්සෙල්ලාම මහ බැංකුව මොකද්ද? අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඉස්සෙල්ලාම ආරම්භ වුණු මහ බැංකුවේ නම මොකද්ද? කවුරු හරි කියන්නේ? කාටද මතක? හොඳයි, ටියුට් එක බලන්න. මම උත්තර දෙනවට වඩා හොඳයි ටියුට් එක බලන්න ඕන. මොකද්ද කියලා. මොකද්ද අවුරුද්ද? මොකද්ද විජස් කියන්නේ. මම කියන්නේ යන්න අවශ්‍ය නැහැ. ඒක බලන්න ඕන. මොකද ඕගොල්ලෝ මේ වෙනකොට දැන් ඉස්සර පාඩම් ගැන බලලා තියෙන්න ඕන. එතකොට මොකද්ද මුලින්ම ආරම්භ වුණු 1600 ගණන් වල ඒ අවුරුද්දයි බැංකුවේ නමයි දැනගන්න. හරි. එහෙනම් ඒතකොට ගත්තොත් එංගලන්ත මහ බැංකුව රජයේ බැංකුකරු ලෙස ක්‍රියාත්මක වීමේ අරමුණින් 1694 දී පුද්ගලික බැංකුවක් ලෙස එංගලන්ත මහ බැංකුව ආරම්භ වුණා. එහෙනම් 1694 තමයි එංගලන්ත මහ බැංකුවේ ආරම්භය සනිටුවන් වෙන්නේ. ඒකට ඒ කාලෙදී තිබුණු යුද්ධයට, ඒ කියන්නේ යුදමය කටයුතු සඳහා අරමුදල් සැපයීමට තමයි මේ බැංකුව මුලින්ම ආරම්භ වුනේ. එහෙනම් 1694 පුද්ගලික බැංකුවක් ලෙස තමයි එංගලන්ත මහ බැංකුව ආරම්භ කරේ. මොකද ඒ කාලේ අපි මම මුලින්ම කතා කරලා තියෙනවා. අපි කිව්වා ඒ ගෙවීම් ක්‍රම වේද මේ අනුගමනය කරන්න යම් බැංකුවකට බලය ලැබුණාම ඒ බැංකුවට තියෙන පිළිගැනීමත් ඉහළ යනවා. ඒ ඔස්සේ තමයි මේ බැංකුව ආරම්භ වෙන්නේ. රජයේ ඒ යුදමය කටයුතු සඳහා අරමුදල් සපයා දීමේ අරමුණ. ඊට පස්සේ 1946 දී තමයි රජය සතු කරගත්තේ නැෂනලයිස් වුණේ මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න තවත් අනපනත් සම්මත වෙලා 1997 සිට. එහෙනම් 1997 ඉඳන් තමයි රජයෙන් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් රජයෙන් ස්වාධීන ආයතනයක් ලෙස වඩාත් ඉහළ ස්වාධීනත්වයක් ඇතුව එංගලන්ත මහ බැංකුව ක්‍රියාත්මක වෙනවා. එතකොට කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් කියලා තියෙන අධ්‍යක්ෂවරුන්ගේ සභාව කියලා අපි දාලා තියෙනවා. කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් වලගේ අර මේ මුල් ප්‍රශ්නේ ලකුණු දෙක බැගින්නේ නේවට මේ වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් කියන එකකින් කෙරෙන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සභාවෙන් කෙරෙන්නේ බැංකුවේ සංවිධාන උපාය මාර්ග සකස් කිරීම. එහෙනම් ඉදිරියේදී ඒ මහ බැංකුවේ එංගලන්ත මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කරගන්න ස්ට්‍රැටජිස් එහෙම නැත්නම් උපාය මාර්ග සකස් කිරීම කරනවා මේ කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස්.
ඩිරෙක්ටර්ස්ලාගෙන් අයවැය පිළියෙල කිරීම කියලා මෙතනදී අදහස් කරන්නේ බැංකුවේ. එහෙම නැතුව ආණ්ඩුවක නෙමෙයි. බැංකුවේ අයවැය පිළියෙල කිරීම හා පත් කිරීම හා සම්පත් සම්බන්ධ තීන්දුව වලට එළඹීම සිදු කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේත් ඒ වගේ මුදල් මණ්ඩලය තුලින් කෙරෙනවා. මේකේ ඉන්න සමාජිකයින් කී දෙනෙක්ද? 14ක්. 14ක් ඉන්නවා මේ අධ්‍යක්ෂවරුන්ගේ සභාව තුළ. එයින් 5 දෙනෙක් බැංකුවෙන් පත්වන විධායක සමාජිකයින් වන අතර අනෙක් 9 දෙනා විධායක නොවන සමාජිකයින් වෙනවා. එහෙනම් මේ කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් කියන එක සමාජිකයින් 14 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 5ක් තමයි බැංකුවෙන් පත්වන විධායක සමාජිකයින්. අනෙක් 9 දෙනාම කවුද? විධායක නොවන සමාජිකයින්. ඒ ක්ෂේත්‍ර පිළිබඳව වඩාත් හසල දැනීමක් ඇති පුද්ගලින්ගෙන් තමයි මේ අනිත් විධායක නොවන සමාජිකයන් සමන්විත වන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ ඔක්කොම සමාජිකයෝ කීයද? කවුරු හරි කියන්නේ? මුදල් මණ්ඩලයේ සමාජිකයින් ගන්න කීයද? සමාජිකයන් 5 දෙනයි. අද කවුරුත් නැද්ද? මම නිකන් කියවන එකක්ද? සමාජිකයන් සත්‍යයක්වත් ඇහින්නේ සමාජිකයන් කී දෙනෙක්ද ඉන්නේ? 5 දෙනයි. සමාජිකයන් 5 දෙනයි. සරල ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයින් ගණන කීයද? 5 දෙනයි. කීයද? 5 දෙනයි සර්. ඉතාමත් භයානකයි තත්ත්වය කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හරි? අර සමහරවිට හාමුදුරුවෝ බණ කියනකොටත් අපි ඔහේ අහන් ඉන්නවා වෙන වෙන ලෝකවලට යනවා. ඊට පස්සේ නේද හාමුදුරුවෝ මේ බණ ඉවර වෙලා අර මොනවද දෙවියන්ට පින් දෙනකොට තමයි අපිට මතක් වෙන්නේ බණ ඉවරයි කියලා. බොහොම සන්තෝෂයි. ඒකට ඒ වගේ මේකට සමන් දෙනවත් දන්නේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාජිකයින් ගාන දන්නේ. ඒවා බලන්න ඕන. ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයින් ගණන කීයද? මේ ප්‍රශ්න බලන්න මම මෙතන කියලා හරියන්නේ නැහැ. මොකද මේවා කරපුවා. මේකේ ඉන්න විධායක නොවන සමාජිකයින් ගණන කීයද? ඔව අහන්න පුළුවන් ඒවා. විධායක නොවන සමාජිකයින් ගණන. ඒවා බලා ගන්න ඕන. හරි? එතකොට සියලු සමාජිකයින් පත් කරන්නේ මහ රැජින විසින්. විධායක නොවන සමාජිකයින් අතුරින් එක් අයෙකු අධ්‍යක්ෂවරුන්ගේ සභාවේ සභාපති ලෙස එහි චාන්සලර්වරයා කියලා කියන්නේ මුදල් ඇමති විසින් නම් කරනවා. එහෙනම් මේ සියලුම සමාජිකයින් පත් කරන්නේ මහ රැජින විසින්. එතකොට විධායක නොවන සමාජිකයින් අතරින් එකිනෙක 9 දෙනා අතරින් එක් අයෙක් තමයි මේ අධ්‍යක්ෂවරුන්ගේ සභාවේ සභාපතියා තමයි ගවර්නර්. නේ? ලෙසපත් කරන්නේ කවුද? චාන්සලර්වරයා විසින් නම් කරනවා. නම් කරපුවහම මහ රැජින විසින් පත් කරනවා. මේකේ විශේෂත්වය තමයි එංගලන්ත මහ රැජින කියන්නේ එලිසබෙත් රැජින කියන්නේ එයාට ඡන්ද බලය නැහැ. එයාටවත් එයාගේ පවුලේ සමාජිකයින්ටවත් ඡන්ද බලය නැහැ. ඒ කියන්නේ ආණ්ඩු පත් කරද්දී ඡන්දේ ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහ රැජින ඉතා ස්වාධීන පුද්ගලයෙකු විදියට. එහෙනම් එතකොට මේ මහ රැජින විසින් පත් කරන සමාජිකයින් නිසා ඒ කියන්නේ ආ දේශපාලනය මෙහෙයවනවත් දේශපාලනයට අඩුමතරමේ ඡන්ද බලයවත් නොමැති කෙනෙක්. ඒක නිසා ඒ වගේ කෙනෙක් විසින් පත් කරනු ලබන සමාජිකයින් වඩාත් ස්වාධීන සමාජිකයින් විදිහට තමයි සැලකන්නේ. ඒකට එංගලන්ත මහ බැංකුවේ ඉහළ ස්වාධීනත්වයක් තිබෙන්න ඒකත් හේතුවක්. මොකද සියලුම මේ කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් එකේ ඉන්න 14 දෙනාම පත් කරන්නේ මහ රැජින විසින් වීම නිසා. එතකොට වසරකටම අඩුම වශයෙන් 7 වරක් රැස් වෙන්න ඕන. එහෙනම් කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් කියලා අපිට කෙටි සටහන් ලියන්න දාවොත් ඔය කරුණු ලියන්න ඕන. හරි. ඊළඟට සේවා කාලය අධිපතිවරයා වසර 8යි, නියෝජ්‍ය අධිපතිවරු වසර 5යි, විධායක නොවන සමාජිකයින් වසර 4යි. ඇයි මෙහෙම දීලා තින්නේ? අධිපතිවරයා මේ මහ රැජින විසින් පත් කරනවා
මුදල් ඇමතිවරයා නැත්නම් චාන්සලර්වරයා විසින් නම් කරපු කෙනෙක් එයාගේ දුර කාලය වසර 8යි. නියෝජ්‍ය අධිපතිවරු ඒ කියන්නේ අර සමාජිකයින් 5 දෙනා ගත්තාම ඒ අය නියෝජ්‍ය අධිපතිවරු වසර 5යි. විධායක නොවන ඒ කියන්නේ බාහිරව පත් කරන අය කීයද වසර 4යි. ඒ විදිහට ගන්න. එහෙනම් මෙතන අපි කියපු මේ ඉස්සර බුලට් එකේ ඉන් 5 දෙනෙකු බැංකුවෙන් පත්වන විධායක සමාජිකයින් වන අතර ඒ අයගේ වසර කාලය වසර 5යි. විධායක නොවන අයගේ වසර 4යි. නමුත් විධායක නොවන එක්කෙනෙක් අධිපතිවරයා ලෙස පත් වෙනවා. එයාගේ වසර 8යි. එහෙනම් ඕවා මතක තියාගන්න ඕන. ඉතින් මේ එංගලන්ත මහ බැංකුවේ තීන්දුව තීරණ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව නැත්නම් ෆයිනෑන්ෂල් පොලිසි කමිටි කියන එක ඉතා වැදගත් වෙනවා. එතකොට ඒකේ කියවෙනවා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ස්ථාපනය කිරීමේ අරමුණින් පද්ධති අවදානම ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා මූල්‍ය පද්ධතිය මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම අධීක්ෂණය කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මුදල් ප්‍රතිපත්ති කමිටුව විසින් සිදු කරනවා. එහෙනම් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ස්ථාපනය කිරීමේ අරමුණින් පද්ධති අවදානම ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා මූල්‍ය පද්ධතිය මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම අධීක්ෂණය කිරීම වගේම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව විසින් සිදු කරනවා. එතකොට මේකෙදි පද්ධති අවදානම කියලා කියන්නේ මොකක්ද? පද්ධති අවදාන. මං බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ඕගොල්ලන්ට මේ පද්ධති අවදානම ගැන සඳහන් කරා. බලන්න කවුරු හරි මතක් කරන්න. කාට හරි මතක් කරන්න පුළුවන් මොකද්ද පද්ධති අවදානම කියලා? මොකද්ද පද්ධති අවදානම කියන්නේ? එක් අංශයක කඩාවැටීම නිසා සමස්ත බැංකු පද්ධතියම කඩාවැටී. සිස්ටමික් රිස්ක් නැත්නම් පද්ධති අවදානම. මොකද්ද පද්ධති අවදානම කියලා කියන්නේ? කවුරු හරි උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට මම කියන දේ ඇහෙනවද? කිසිම සද්දයක් නැහැ. NADP ගුණ පවිත්‍ර. අන්න පවිත්‍ර කියන්නේ මොකද්ද? පද්ධති අවදානම කියන්නේ. මොකද්ද පද්ධති අවදානම? ඒ කියන්නේ ඔයගොල්ලෝ එකක්වත් සටහන් කියවලා නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් මෙහෙම නම් යන්නේ මම තව ලෙක්චර් එකක් දෙකක් කරලා මම පාස් පේපර්ස් කරන එක නවත්තනවා. මොකද හේතුව ඔයගොල්ලෝ බලන්න නැත්නම් නෝට්ස් මම මෙතන ඇවිල්ලා කියවලා වැඩක් නෑ. මම සල්ලි ගන්නවා. අරගෙන මෙතන නමුත් කියවනවා ඔයගොල්ලෝ කිසිම එකක් බලන්නේ නැහැ. එහෙම වුණොත් මම ලබන සතියේ වගේ ක්ලාසස් නවත්තනවා. මොකද මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න යන්නේ ඉන්ස්ටිටියුට් එකට කියලා මම ක්ලාස් එක නවත්තනවා. මොකද මේ විදිහට මම කැමති නෑ. මොකද ඉස්සර ක්ලාසස් කරද්දි මම එහෙම කාටවත් නිශ්ශබ්දව ඉඳ දෙන්නෙත් නෑ ක්ලාස් එකේ. ප්‍රශ්න අහනවා. හරි දැන් ඕගොල්ලෝ නිශ්ශබ්දව ඉඳලා මට මෙතන කන්ට්‍රෝල් එකක් නෑ. එහෙමනම් මම සිලබස් එක ඕල්මෝස්ට් කරලා තියෙන්නේ. මේකේ අද කරපුවාම කරලා තියෙනවා. එහෙනම් ලබන සතියේදී මම ක්ලාසස් කරලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මම නවත්තනවා. මොකද ඕගොල්ලොම ප්‍රශ්න පාඩම් කියවලා ප්‍රශ්න පත්‍ර කරන්න. මොකද මම මෙතනදී පැය දෙකක් කියවුවා කියලා තේරුමක් නැහැ ඔයගොල්ලෝ බලන්නේ නැත්නම්. හරි ඒ වගේ මට තීරණයක් ගන්න වෙනවා ලබන සතියේදී. මොකද ඔයාලගෙන් උත්තර ලැබෙන්නේ නැත්නම් මේ වගේ ඒවාට. පද්ධති අවදානම කියලා කියන්නේ මොකද්ද? අපි ගත්තොත් එක බැංකුවක් වැටුනොත් අනෙකුත් බැංකු වලට ඒක පැතිර යෑමේ අවදාන. හරි. අපි X කියන බැංකුව වැටෙනවා. ඒ කියන්නේ ඉහළ ද්‍රව්‍යශීලතා අවදානමකට මුහුණ දීම. ඒ කියන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්
ආපසු ඉල්ලපුවාම මේක ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකට විශ්වාසය බිඳ වැටෙනවා. එතකොට අනිත් තැන්පත්කරුවන්ට ඒ පණිවිඩය යනවා. ඒතකොට දිගු පෝලිමක් හැදෙනවා මේ බැංකුවෙන් තැන්පතු ආපහු ගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක අනෙකුත් බැංකු වලටත් පැතිර යනවා. මොකද හේතුව මූල්‍ය ක්‍රමය ෆයිනෑන්ෂල් සිස්ටම් එක කෙරෙහිම විශ්වාසයක් නැතුව යනවා. ඒ විදිහට ගිහිල්ලා මුළු සිස්ටම් එක ෆයිනෑන්ෂල් සිස්ටම් එකම බැංකු පද්ධතියම බිඳ වැටීමේ අවදානමට අපි කියනවා පද්ධති අවදානම. හරිද? එතකොට මම මේක කතා කරලා තියෙනවා ඔයගොල්ලන්ට මීට ඉස්සරත් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට නමුත් ඒවා වැඩක් නැහැ. මොකද හේතුව ඔයගොල්ලෝ ඒවා බලන්නේ නැහැ. හරි? මූල්‍ය පද්ධතිය එහෙනම් දැන් මේක බැලුවොත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ස්ථාපනය කිරීමේ අරමුණින් පද්ධති අවදානම ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා මූල්‍ය පද්ධතිය මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම, අධීක්ෂණය කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව විසින් සිදු කරනවා. ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු නව නීති රීති රෙගුලාසි හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස එහි කොටසක් ලෙස 2013 දී මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව හඳුන්වා දුන්නා. එහෙනම් මේ 2007 ලෝක මූල්‍ය අර්බුදය තුලින් පැන නැගුණු ඒ මේ මූල්‍ය ආයතන පිටවැටීම මේ ඊළඟට මේ ආර්ථික කඩාවැටීම එක ඒ ආරම්භ වුණු එකේ ප්‍රතිඵලයක් විදිහට 2012 දී මූල්‍ය සේවා පනත හඳුන්වා දුන්නා. ඒ වගේ තමයි ඊට පස්සේ මේ ප්‍රතිඵලයක් ලෙස මේ මුදල් ප්‍රතිපත්ති කමිටුවක් පිහිටවුවා 2013 දී. මේ සමාජිකයින් 13කගෙන් සමන්විත වෙනවා. 6 දෙනෙක් එංගලන්ත මහ බැංකුවේ අය අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරු 4ක් හා මූල්‍ය ස්ථායීතාව හා අවදානම් භාර විධායක අධ්‍යක්ෂවරයා ඔවුන් නියෝජනය කරනවා. ඒ කියන්නේ මේ මූල්‍ය ස්ථායීතාව හා අවදානම් භාර විධායක අධ්‍යක්ෂවරයාත් මේ නියෝජ්‍ය අධිපතිවරුන් 4 ඊළඟට අධිපතිවරයා එතකොට 5යි මේ මූල්‍ය ස්ථායීතාව හා අවදානම් භාර විධායක අධ්‍යක්ෂවරයා එක 6යි. එහෙනම් සමාජිකයින් 13ක් ඉන්නවා. බැංකුවේ අය වෙන්නේ ඉන්නේ 6යි. එතකොට 7ක්ම ඉන්නේ පිටායි. මේකෙන් අදහස් කරන්නේ අනෙකුත් මේක වඩා ස්වාධීන වෙන්න. බැංකුවේමපත් වුණොත් ඒක ස්වාධීන වෙන්නේ නැහැ. එහෙනම් වැඩි සමාජිකයන් පිරිසක් ඉන්නේ බැංකුවේ අය නොවනයි. හැබැයි නිකන් ඔහේපත් කළා නෙමෙයි ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව ඉහළ දැනුමක් තියෙන පුද්ගලින්ගෙන් තමයි මේ 7 දෙනා සමන්විත වෙන්නේ. ඒකට මේ බැංකුව බලන දෘෂ්ටියට අමතරව බාහිර ස්වාධීන පුද්ගලින්ගේ දැනුමත් මේකට අයත් වෙනවා. ඒක නිසා එයාට වැඩි බලයකුත් තියෙනවා. ඒකට වඩා ස්වාධීනයි. මේ සාමාන්‍යයෙන් කමිටු කියන ඒවා කමිටු පිහිටවනකට ඒ කමිටු වඩා ස්වාධීන කමිටු බව වෙනවා නම් මේ යම් ආයතනයක රටක ගත්තාම ඒ පාලනය බාර අයගෙන් පරිබාහිර පුද්ගලයන්ගෙන් සමන්විත වෙනවා නම් වැඩි පිටසක් කමිටු තුල ඒ කමිටු වඩා ස්වාධීන කමිටු වෙනවා. එතකොට අර එක කණ්ණාඩියක් දාලා බලන්නේ නැහැ. හැම පැත්තක් ගැනම වඩා ස්වාධීනව කරුණු හොයලා බලනවා. එතකොට ඒ තීන්දුව తీරන ගැනීමත් වඩාත් නිවැරදි වෙනවා. අන්න ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මේ සමාජිකයින් 13න් 6යි එංගලන්ත මහ බැංකුවේ අය වෙන්නේ. අනිත් 7 දෙනාම බාහිර පුද්ගලයෝ. හරි. එහෙනම් දැන් අපි දන්නවා Court of Directors ඊළඟට Financial Policy Committee කියන එක එංගලන්ත මහ බැංකුවේ සම්බන්ධයෙන් කතා කරනවා. හරි. ඊළඟට එහෙනම් අතන තිබුණේ Financial දැන් සිස්ටම් එක ගැන කතා කරන්න තමයි මෙතන අපි ෆයිනෑන්ෂල් පොලිසි කමිටි කියලා කිව්වේ. එහෙනම් මෙතන තියෙනවා මොනිටරි පොලිසි කමිටි. එහෙනම් ෆයිනෑන්ෂල් පොලිසි කමිටි ඊළඟට මොනිටරි පොලිසි කමිටි. එහෙනම් අනිවාර්යයෙන්ම අතන ෆයිනෑන්ෂල් සිස්ටම් එකට මෙතන තියෙන්නේ මුදල් ප්‍රතිපත්ති කමිටුව තියෙන්නේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. එහෙනම් බැංකු අනුපාතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම දරනවා. එහෙනම් දැන් අපි පොලිසි රේට් කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකයට අපි කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කරනවා එහෙම කියනවා. ඒ වගේම එංගලන්ත මහ බැංකුව සම්බන්ධයෙන් කතා කරනකොට ඒකට අපි කියන්නේ මොකක් කියලාද? බැංකු අනුපාතය. බැංකු අනුපාතය. නම් බැංක් රේට් එක තමයි
එංගලන්ත මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලිය අනුපාතය. එනම් මේ බැංකු අනුපාතය සම්බන්ධයෙන් තීරණ ගන්න කවුද? මොනිටරි පොලිසි කමිටිය. සමාජිකයන් ඉන්නවා 9 දෙනෙක්. ඉස්සලා එකේ 13යි. මේකේ සමාජිකයින් 9යි. එහෙනම් අධිපති ඊළඟ මුදල් ප්‍රතිපත්තිය මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව හා මූල්‍ය වෙළඳපොළ භාර නියෝජ්‍ය අධිපතිවරු 3 දෙනෙක් ඉන්නවා. ඊළඟට චීෆ් ඉකොනොමිස්ට් ඉන්නවා. ඉතින් ඒ අය අරනකොට 9 දෙනාගෙන් ඉතිරි 4 දෙනා පත් කරන්නේ 5 දෙනෙක් ඇතුළේ. මොකද මෙතනදී මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැඩි බලයක් තියෙන දන මහ බැංකුවට. ඒක නිසා එතනදී වැඩි සමාජිකයින් ගණනක් සමන්විත වෙන්නේ මහ බැංකුව නියෝජනය කරන අය. ඊළඟ චාන්සලර්වරයා විසින් පත් කරනවා, ඒ කියන්නේ මුදල් ඇමතිවරයා විසින් පත් කරනවා බාහිර සමාජිකයින් 4ක්. හරි. සෑම සමාජිකයෙකුම ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ හසල දැනුමක් සහිත විය යුතුයි. සාමාන්‍යයෙන් එංගලන්ත මහ බැංකුවේ මේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධ කමිටුව තීන්දුව තීරණ ගන්න දවස් 2ක් යනවා. ඒ කියන්නේ මුල් දවසේ කරන්නේ අර ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු ඒ මුළු ආර්ථිකයේම සම්බන්ධ තොරතුරු ඇතුළත් කරලා ඉදිරිපත් කිරීම නැත්නම් ප්‍රසන්ටේෂන්ස් කරනවා. ඒ ඔක්කොන්ටම සවන් දෙනවා. සවන් දීලා තීන්දුව තීරණ ගන්න ඊට පස්වෙනිදා. ඊට පසුවදා තමයි තීන්දුව තීරණ ගන්න. එතකොට ඒ තීන්දුව තීරණ ගන්නකොට ඒ ආර්ථිකයේ තියෙන සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම අර ප්‍රසන්ටේෂන් නැත්නම් ඉදිරිපත් කිරීම තුලින් යාලා ඒ තොරතුරු එකතු කරගන්නවා. ඒ තොරතුරු විශ්ලේෂණය කරලා තමයි තීන්දුව තීරණ ගන්න. එතකොට යම් කිසි කෙනෙක් දක්වන අදහස් උනත් ඒවා ඉහළ විනිවිදභාවයක් තියෙනවා. ඒවල යම් සමාජිකයෙක් විරුද්ධ වෙනවා නම් ඒවා පවා වාර්තා වෙන්න ඕන තොරතුරු ඇතුළත් කරලා නිවැරදි තොරතුරු ඇතුළත් කරනවා. ඊට පස්සේ තියෙනවා prudential regulation committee කියලා. එතකොට මේක ඉන්නේ මොකද්ද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට එන විචක්ෂණශීලී නියාමන අධිකාරිය කියලා තියෙනවා. ඒකත් පිහිටෙව්වේ මේ 2012 මූල්‍ය සේවා පනත අනුව වැදගත් තීරණ ගැනීම කරන්නේ මෙම කමිටුව විසින්. එතකොට දැන් මේ එංගලන්ත මහ බැංකුව සම්බන්ධයෙන් ගත්තත් දැන් ඕගොල්ලන්ගෙන් ඇහුවොත් වර්තමාන ස්ථාවරය මොකක්ද කියලා ඒගොල්ලෝ අනුගමනය කරන්නේ මොකක්ද? ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. ඒකට හේතුව මොකක්ද? COVID-19 එක ආර්ථිකය තුළ ඇති වුණු පසුගාමී තත්ත්වයන් පාලනය කරන්න නම් ඒ අයට සිද්ධ වෙනවා වඩාත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ආර්ථිකය තුළ ආර්ථිකමය කටයුතු වල වර්ධනයක් ඇති කරන්න. අනිත් පැත්තට මේ හැම බැංකුවකටම පොදු දෙයක් තමයි දැන් රටකට අනුගමනය කරන්න පුළුවන් තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න එක්කෝ දේශීය ආර්ථික කටයුතු පිළිබඳව විශ්වාසය තියෙන එක. එහෙම නැත්නම් බාහිර ආර්ථික කටයුතු නැත්නම් අපනයන ආනයන ඒ තුලින් කරන වෙළඳාම් සම්බන්ධ බාහිර. එහෙනම් දැන් මේ වර්තමාන තත්ත්වය හමුවේ වෙලා තියෙන්නේ මොකද්ද? බාහිර වෙළඳ කටයුතු පිළිබඳව විශ්වාසය තබන්න බෑ. COVID-19 තාමත් පාලනය වෙලා නැහැ. කෝටි ගාණක් ඉන්නවා නේද? කෝටි 2කට ආසන්න දැන් කෝටි 2කටත් වඩා වැඩි ඒ රෝගීන් ඊළඟට මිලියනයට ඉතයි ආසන්නව තියෙන්නේ 9,40,000 ගාණක් වගේ මරණ සංඛ්‍යාවක් තියෙනවා ලෝකයේ. ඒතර මේ වගේ තත්ත්වයන් යටතේ අපිට බාහිර තත්ත්වයන් පිළිබඳව බාහිර වෙළඳාම් කටයුතු සංචාරක කටයුතු පිළිබඳව විශ්වාසය තියන්න බෑ. එහෙමනම් මොකද්ද කරන්න වෙන්නේ? දේශීය ආර්ථික කටයුතු වලට වැඩි වැදගත්කමක් දෙන්න වෙනවා. දේශීය ආර්ථික කටයුතු වලට වැඩි වැදගත්කමක් දෙන්න වෙනවා. එහෙනම් දේශීය ආර්ථික කටයුතු වල නම් ඉහළ නැංවීමක් කරන්න නම් මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. පොලි අනුපාතික අඩු කරලා
වෙළඳපොලේ මුදල් ත්‍රවශීලතාව වැඩි කරලා එයාට සිද්ධ වෙනවා දේශීය ආර්ථික කටයුතු ඉහළ නංවන්න. එහෙනම් ඒක පොදුවේ අපිට කියන්න පුළුවන් ඒක නිසාම සිද්ධ වෙනවා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. හරිද? නම් ඒක එංගලන්ත මහ බැංකුවටත් පොදුයි. එයාට තවදුරටත් ප්‍රමාණාත්මක ලිහිල්කරණය ඔයගොල්ලෝ දන්නවා quantitative easing තවත් අනුගමනය කරන්න වෙනවා මේ මහ බැංකුවේ ශේෂ පත්‍රය පුළුල් කරගන්න. ඊළඟට අපිට තියෙනවා ෆෙඩරල් සංචිත ක්‍රමය. ෆෙඩරල් රිසර්ව් සිස්ටම් ඇමරිකාවේ මහ බැංකු ක්‍රමයට අපි කියන්නේ මොකක් කියලාද? ෆෙඩරල් සංචිත ක්‍රමය කියලා. ෆෙඩරල් සංචිත ක්‍රමය. එහෙනම් අධිපතු මදුල්ල අතන කෝට් ඔෆ් ඩිරෙක්ටර්ස් උනා මෙතන බෝඩ් ඔෆ් ගවර්නර්ස්. එහෙනම් බෝඩ් ඔෆ් ගවර්නර්ස් හා පළාත් 12ක පිහිටුවා ඇති ස්වාධීන පළාත් බැංකු 12කකින් සමන්විත ඇමරිකාවේ මහ බැංකු පද්ධතිය මෙයින් අදහස් කරනවා. එහෙනම් ෆෙඩරල් රිසර්ව් සිස්ටම් කියන එකට අධිපති මඩුල්ල නැත්නම් බෝඩ් ඔෆ් ගවර්නර්ස් කියන ඒ අධිපති මඩුල්ලත් පළාත් 12ක පිහිටුවා ඇති ස්වාධීන පළාත් බැංකු 12කුත් සමන්විත වෙනවා. මෙහි ආරම්භය තියෙන්නේ 1913 දෙසැම්බර් 23 තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේකේ තියෙනවා අරමුණු ඉහළ සේවා නියුක්තියයි මිල ස්ථායීතාවයි. හරි. එතකොට මේකට කියනවා ඩුවල් මැන්ඩේට් එක කියලා. ඇමරිකානු මහ බැංකුවේ ඩුවල් මැන්ඩේට් එක නැත්නම් ද්වන්ද්ව අරමුණු කියලා කියනවා. ද්වන්ද්ව අරමුණු මම මේක දාලා ඇති ඒක. ඒතර මේ මුල් දෙකට ඔයගොල්ලන්ට පුළුවන් ටියුට් එකේ අර වරහනක් දාලා මේ ඉහළ සේවා නියුක්තියත් මිල ස්ථායීතාවක් කියන දෙකට අපි කියන්නේ ඩුවල් මැන්ඩේට් නැත්නම් ද්වන්ද්ව අරමුණු. ඊළඟට තියෙනවා දිගු කාලීන පොලි අනුපාතික ස්ථායීතාව මොඩරේට් ලොන්ග් ටර්ම් ඉන්ට්‍රස්ට් රේට් එකක් දක්වා ඇත. එහෙනම් ඉහළ සේවා නියුක්තිය මිල ස්ථායීතාව හා දිගු කාලීන පොලි අනුපාතික ස්ථායීතාව කියන ඒවා තමයි අරමුණු විදිහට තියෙන්නේ. එහෙනම් පළමු අරමුණු දෙක ෆෙඩරල් සංචිත බැංකුවේ ද්වන්ද්ව අරමුණු ලෙස හඳුන්වනවා. කාලයත් සමග කාලයක් කියන එක නෙමෙයි කාලයත් සමග මහ බැංකුවේ කාර්යයන් වෙනසකට ලක් වී ඇති අතර වර්තමානයේදී බැංකු අධීක්ෂණය හා නියාමනය ප්‍රධාන කාර්යභාරයක් වෙලා තියෙනවා. එහෙනම් කාලයත් සමග ඒ රටවල් මුහුණ දෙන අවදානම් සමග මහ බැංකුවේ අරමුණුත් වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් 2000 වගේ අවුරුදු ගත්තොත් ඒ කාලෙදී මේ ෆෙඩරල් සංචිත ක්‍රමය වගේ බැංකු ශ්‍රී ලංකාව වගේ රටවල් අනුගමනය කරපු මේ බැංකු අධීක්ෂණයට විරුද්ධ වුණා. ඒ අය කිව්වා බැංකු වලට පුදුම විදිහට කියන්නේ ඉහළ නිදහසක් දෙන්න ඕන යාළගේ ව්‍යාපාරික කටයුතු වලට මහ බැංකුව ඇඟිලි ගැසීම හොඳ නැහැ. නමුත් ඒ කියන්නේ මේ ඔය 2000 විතර ඒ කාලේ තියෙනවා ලංකාවටත් ආව ආර්තර් ඇන්ඩර්සන් කියලා මහත්මයෙක් පුද්ගලෙක්. එයා ඇවිල්ලාගේ කමිටුවක් කරා අපේ ෆයිනෑන්ෂල් සිස්ටම් එක ගැන අධීක්ෂණය කරා 2000 මුල කාලේ. ඒකට කියනවා ආර්තර් ඇන්ඩර්සන් රිපෝට් එක කියලා. ඉස්සර අපි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය මුල් කාලෙදී ඔය ආර්තර් ඇන්ඩර්සන් වාර්තාව අපි කියවන්න ඕන. කියවලා ඉගෙන හොඳටම දැනුවත් වෙන්න. නමුත් දැන් වෙනකොට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අපිටත් එහා ගිය විදිහට මේ මූල්‍ය ක්‍රමය පිළිබඳව ඒගොල්ලෝ අධීක්ෂණය කරනවා. මොකද හේතුව 2007 ලෝක මූල්‍ය අර්බුදය. එතකොට කොච්චර එයාලා අධීක්ෂණය කරනවද කියනවා නම් මූල්‍ය ආයතන විතරක් නෙමෙයි මූල්‍ය ආයතන සඳහා
සේවා සපයන්න. ඒ කියන්නේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලවත් එයාලා අධීක්ෂණය කරනවා. එහෙනම් බැංකු ආයතන විතරක් නෙමෙයි බැංකු ආයතන වෙත සේවා සපයන ආයතන වලට දැන් බ්‍රෝකර්ස්ලා වගේ ඒ අයවත් අධීක්ෂණය කරනවා. මේක ඇමරිකාවටත් පොදුයි ඉංගලන්තයටත් පොදුයි. එහෙනම් ඒක විදිහට කාලය සමග බැංකුවේ ඒකයි මෙතන කියන්නේ කාලයත් සමග බැංකුවේ කාර්යභාරයන් වෙනසකට ලක් වී ඇති අතර වර්තමානයේදී බැංකු අධීක්ෂණ හා නියාමනය ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ වගේමයි මේ පොත ගැනත් උගුල්ලඟින් අහලා තියෙනවා මොකද්ද ආර්ථික කටයුතු පිළිබඳව පර්යේෂණ සිදුකොට ගන්ත්‍ර එලි දක්වන අතර මේ මහ බැංකුව විසින් කරනවා. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ පරීක්ෂණය කරලා පොත් එලි දක්වනවා. ඒකේ බීච් බුක් කියන්නේ ඒ වගේ ප්‍රකාශනයක්. ඒ කියන්නේ ආර්ථිකයේ කටයුතු පිළිබඳව පර්යේෂණ සිදුකොට එලි දක්වන පොතකට තමයි බීච් බුක් කියලා තියෙනවා. ඔක අහලා තිබුණා ඔයගොල්ලන්ගේ පරණ ප්‍රශ්න පත්‍රවල ලකුණු දෙකේ ප්‍රශ්න. එහෙනම් ඒක මතක තියාගන්න. බීච් බුක් කියන්නේ මේ ෆෙඩරල් සංචිත බැංකුව ආර්ථික කටයුතු පිළිබඳව පර්යේෂණ කරලා එලි දක්වන ප්‍රකාශනය. හරිද? එහෙනම් මේකේ තියෙනවා පාලන මණ්ඩලය විදිහට අධිපති මණ්ඩලය board of governors. අතන court of directors මෙතන board of governors. එහෙනම් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සමාජිකයින් 7 දෙනෙක්ගෙන් සමන්විත මේ සඳහා ඇත්තටම ඒ කමිටු වල අනුමැතිය අවශ්‍යයි. එතකොට සමාජිකින් 7 දෙනෙක් ඉන්නවා. සංචිත බැංකුවේ පාලනාධිකාරිය වශයෙන් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙන්ම පළාත් මට්ටමින් පිහිටුව ඇති බැංකු 12 කටයුතු නිරීක්ෂණය කිරීම ඊළඟට මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වගකීම දරනවා. ඒකට ජෙරම් පවෙල් ජේ පවෙල් කියලා තමයි වර්තමානයේදී කියන්නේ. එයා වර්තමානයේ අධිපතිවරුන්ගේ සභාපති ලෙස කටයුතු කරනු ලබන අතර ජනාධිපතිවරයා විසින් සෙනෙට් මණ්ඩලයේ ඒතකොට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ ගත්තාම ශ්‍රී ලංකාව වගේ නෙමෙයි ජනාධිපතිවරයා එක පක්ෂයක නමුත් සෙනෙට් මණ්ඩලයේ වැඩි බලයක් තියෙන කොංග්‍රස් එකට අනිත් පක්ෂයට. ඒක නිසා ඒ අයගේ අනුමැතිය අවශ්‍යයි මේ පත් කරන්න. එතකොට වසර 14ක නිල කාලය සඳහා යව පත් කරන්නේ නැවත පත්වීමට වරම් නැහැ. ශ්‍රී ලංකාවේ අධිපතිවරයාගේ නිල කාලය මම ඕගොල්ලෝගෙන් අහලා වැඩක් නැහැ. මොකද ඔයාලා බලලා නැහැ. ඒතර වසර 6යි. නැවත පත්වීමකට ඉඩ තියෙනවා. නමුත් ඇමරිකාවේ අධිපතිවරයාගේ වසර කාලයේ වසර 14ක් නිල කාලය නැවත පත්වීමකට බැහැ. එහි ජනාධිපතිවරයාගේ උපරිම නිල කාලය වසර 10යි. අවුරුදු 5 තියෙනවා. ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් වසර 10යි. නමුත් අධිපතිවරයෙක්ට වසර 14ක් ඉන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඉහළ ස්වාධීනත්වයක් ඇති පුද්ගලයෙක් තමයි මේ අධිපතිවරයා විදිහට ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඊටත් වඩා වසර 4ක කාලයක් තියෙනවා. ඒකට එහෙම ඇමරිකාවේ ගත්තාම දැන් වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වෙනකොටත් හිටියේ ජෙනට් යලන් කියන අධිපතිනිය. එයා සහ ජනාධිපතිවරයා අතර ගැටුම් ඇති වුණා. ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා ෆෙඩ් රේට් එක ඉහළ දාන්න. නමුත් අධිපතිනිය කිව්වා නෑ දැන්ට ඒක කාලය නෙමෙයි කියලා. ඒතර ඒක කාලෙක යාට කිව්වා කරන්න බැරි නම් ඉල්ල අස්සෙන්ද කියලා මහ බැංකුව අධිපතිනියට. නමුත් එතුමිය අස්සුන්නේ නැහැ. මොකද එහෙම වුණා කියලා යාව එළියට දාන්න එහෙම බෑ. ඒක විශාල ප්‍රොසෙස් එකක්. යාගේ සම්පූර්ණ නිල කාලය වුණා. පස්සේ 2015 වසර අගදී තමයි පොලි අනුපාතික 0.25කින් වැඩි කිරීමක් කරේ. එතකොට ඒකින් අදහස් කරන්නේ මොකද්ද? ජනාධිපතිවරයෙක් දෙසරයක් පත් වුණත් ඉන්නේ වසර 10යි. නමුත් මහ බැංකුව අධිපති
ඒ නිල කාලයේ වසර 14යි ඉහළ ස්වාධීනත්වයක් තියෙනවා. ඒ තුලින් මහ බැංකුවේ ස්වාධීනත්වය හා උද්දමනය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒකට අන්න ඒකයි එතන හේතුව. ඒ කියන්නේ ඉහළ ස්වාධීනත්වයක් තියෙනවා නම් උද්දමනය අඩුයි. ස්වාධීනත්වය අඩු නම් උද්දමනය වැඩි. ඒකයි ලෝකෙ පිළිගත් ක්‍රමවේදය. එතකොට එහෙම ගත්තාම ඉහළ ස්වාධීනත්වයක් මහ බැංකුවට හිමි නම් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඒ රටේ උද්දමනය අඩු වගයක් ගන්න. හරි. ඒ වගේ නිසා වෙන්න ඇති අධිපතිවරයාට වසර 14ක කාලයක් දීලා තියෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ තියෙනවා ෆෙඩරල් ඕපන් මාකට් කමිටි FOMC කියලා කියන්නේ සංචිත බැංකුවේ විවිධ වෙළඳපොළ කටයුතු පිළිබඳ වගකීම් හා එම කටයුතු සම්බන්ධ ප්‍රතිපත්ති හඳුනන. ඒ කියන්නේ මේ ෆෙඩරල් FOMC එකෙන් ගන්නේ එතකොට මූල්‍ය වෙළඳපොළ කටයුතු පිළිබඳ වෙළඳපොළේ ස්ථායීතාව සම්බන්ධයෙන්. සමාජිකින් 12ක් ඉන්නවා. අධිපතිවරුන් 7 දෙනා හා ඒ කියන්නේ අධිපතිවරුන් 7 දෙනෙක් ඉන්නවා. පළාත් මහ බැංකු 7ක සමාජිකයන් ඒකෙන් ඒක නියෝජනය කරනවා බැංකුවේම අය වෙන්නේ. එතකොට පළාත් මට්ටමේ තිබුණාට පළාත් 12ක නමුත් 5ක අය තමයි පත් වෙන්නේ. ඊළඟට අධිපතිවරුන් 7 දෙනෙක් කියලා. ඊළඟට ෆෙඩරල් සංචිත බැංකුවේම කෝට් ඔෆ් අපි කිව්වා මෙතන ඔයගලන්ට මතක ඇති මෙතන අපි කිව්වා අධිපති මණ්ඩලය කියලා. මේ අධිපති මණ්ඩලයේ සමාජිකයන් 7 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒ 7 දෙනා තමයි එතන ඉන්නේ. ඒ 7යි ඊළඟට පළාත් මට්ටමේ බැංකු 5ක සමාජිකයන්. මේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ෆෙඩරල් අරමුදල් අනුපාතිකය එක මතක තියාගන්න. අපි කිව්වා බැංක් රේට් කියලා බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් වල. මෙතන තියෙන ෆෙඩරල් අරමුදල් අනුපාතිකය තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් වෙත බලපෑම් ෆෙඩරල් අරමුදල් අනුපාතිකයේ වෙත බලපෑම් කිරීම තුලින් මුදල් ප්‍රතිපත්තිය තීරණය කරනවා FOMC. ඒ කියන්නේ මේ ෆෙඩරල් ඕපන් මාකට් කමිටි විසින් මෙම කෙටි කාලින පොලි අනුපාතිකය මෙහෙයවීම තුලින් දිගු කාලින පොලි අනුපාතික වෙත බලපෑම් කරනවා. අනෙකුත් බැංකු සතු අධි සංචිත ෆෙඩරල් සංචිත බැංකුවේ තැන්පත් කරන විට ගෙවන කෙටි කාලින පොලි අනුපාතිකය තමයි මේ අනුපාතිකය වෙන්නේ. ඒක ඔයාලට මතක ඇති අපි කතා කරද්දී quantitative easing ගැන අපි කිව්වා ෆෙඩ් රේට් එක 0% කරා කියලා. ඒ 0% කරන එකෙන් අදහස් කරේ මොකද්ද? වාණිජ්‍ය බැංකුව අරමුදල් ගෙනල්ලා මේ ෆෙඩරල් සංචිත බැංකුවේ තැන්පත් කරන එක ඩිස්කරේජ් කරන එක. ඒ වෙනුවට ඒ මුදල් ආර්ථිකය තුල ණය වශයෙන් ගලා යෑමට ඉඩ සැලසීම තමයි 0% කිරීමෙන් අදහස් කරේ. ඒවා මම හිතන්නේ ඔයගොල්ලන්ට මතකයි කියලා. දැන් මේ බැංකු දෙකේ කටයුතු සම්බන්ධයෙන් ECB එකට යන්න කලින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තියෙනවා. විනාඩි 5ක් දෙන්නම් හිතන්න. මොනවද මේ දෙකේ තියෙන කටයුතු සම්බන්ධයෙන් ගැටලු මොනවද තියෙන්නේ? එහෙනම් අපි ECB එක ගැන කතා කරමු. යුරෝපීය මහ බැංකුවට අපි කියන්නේ යුරෝපා මහ බැංකුව. යුරෝප ක්‍රමයේ තුල මහ බැංකුව වන්නේ යුරෝපා මහ බැංකුව වන අතර ඒ යුරෝපා කලාපයේ නියාමන හා අධීක්ෂණ ක්‍රමවේද. එහෙනම් මේ යුරෝපා කලාපයේම නියාමන හා අධීක්ෂණ ක්‍රමවේදය වෙන්නේ මේ යුරෝපා මහ බැංකුව.
ඒකට මාරියෝ ඩ්‍රැගි තමයි වර්තමානයේ යුරෝපා මහ බැංකුවේ සභාපතිත්වය උසුලන්නේ. ප්‍රධාන තීරණ ගැනීමේ අධිකාරිය වෙන්නේ එතකොට මොකද්ද? ගවර්නින් කවුන්සිල්. මේකින් එකට වෙනස් වුණා. කෝඩ් ඔෆ් ඩිරෙක්ටර් එහෙම වෙනස් වුණා. ගවර්නින් කවුන්සිල්. ඒකේ සමාජිකයන් 25ක් ඉන්නවා. මොකද මේ 25ක් ඉන්නේ? මොකද සමාජික යුරෝපා කලාපයේම මේ මහ බැංකුව නියෝජනය කරනවා. ඒක නිසා යුරෝපා මහ බැංකුවල අධිපතිවරු මේකේ සමාජිකයෝ 19 දෙනෙක් ඉන්නවා මේ විදිහට මේ යුරෝපා රටවල්. ඒක නිසා මේක කියන විධායක මණ්ඩල සමාජිකයින් 6 දෙනෙක් හා යුරෝපා කලාපයේ මහ බැංකුව අධිපතිවරු 19 දෙනෙක් නියෝජනය කරනවා. එහෙනම් 19 6යි තමයි 25. එහෙනම් විධායක සමාජික විධායක මණ්ඩල සමාජිකයින් 6යි යුරෝපා කලාපයේ මහ බැංකුව අධිපතිවරුන් 19 දෙනෙකුගෙන් තමයි මේ සම්මානිත වන්නේ. යුරෝපා ක්‍රමේ හා යුරෝපා මහ බැංකුවේ උන්නතිය පිණිස තීරණ ගැනීම ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය ක්‍රමේ සුරක්ෂිතතාව හා අධීක්ෂණ නියාමන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ අය දරනවා. හරි. ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ගත්තාම එයාලගේ යුරෝපා කලාපය තුළ මිල ස්ථායීතාව පවත්වා ගැනීමත් ඒ තුළින් ආර්ථික වර්ධනය හා සේවා නියුක්තිය සලසා ගැනීමත් මේ මුදල් ප්‍රතිපත්තිය අරමුණ. එහෙනම් ආර්ථික මිල ස්ථායීතාව, ආර්ථික වර්ධනය හා සේවා නියුක්තිය සලසා ගැනීම මේ මුදල් ප්‍රතිපත්තියේ අරමුණ වෙනවා. කෙටි කාලීන පොලි අනුපාතික තීරණය කිරීම තුළින් මේක ගන්නවා. එහෙනම් short term interest rate එක තමයි මෙයාලගේ කරන්නේ. එහෙනම් උද්දම්මන අනුපාතික ඉලක්කය වන්නේ 2% ආසන්නව ඊට අඩු මට්ටමක පවත්වන. එහෙනම් 2%ට සමීපව ඊට අඩු මට්ටමක පවත්වා ගන්නා උද්දමන අනුපාතිකයක් තමයි මේකේ මේ තියෙන්නේ. එහෙනම් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට OMO තියෙනවා, විවට වෙළඳපොළ කටයුතු, නිත්‍ය පහසුකම්, ස්ටෑන්ඩින් ෆැසිලිටිස් අපිට තියෙනවා. ඊළඟට අවම සංචිත අවශ්‍යතා, ඊළඟට මේ යුරෝපා මහ බැංකුව තවමත් ක්‍රියාත්මක කරන්නේ ක්වොන්ටිටේටිව් ඊසින් නැත්නම් අපි ගන්න ප්‍රමාණාත්මක ලිහිල්කරණය. එහෙනම් ඒ විදිහට ගත්තොත් විවට වෙළඳපොළ කටයුතු, නිත්‍ය පහසුකම්, අවම සංචිත අවශ්‍යතා සහ asset purchase programs නැත්නම් වත්කම් මිලට ගැනීමේ වැඩසටහන් තමයි ක්‍රියාත්මක කරන්නේ. හරි නේද? එහෙනම් යුරෝපා මහ බැංකුව, ඊළඟට ෆෙඩරල් සංචිත බැංකුව, එංගලන්ත මහ බැංකුව ගැන අපි දන්නවා. මේ අය ඔක්කොම අනුගමනය කරන්නේ මොකද්ද කිව්වොත් මොකද්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්, විශේෂයෙන්ම COVID-19 නිසා ඇති බාහිර වෙළඳ කටයුතු ඉතා සීමිත වෙලා තියෙනවා. ඒක නිසා මේ හැම රටකටම සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ දේශීය කටයුතු වල වර්ධනයක් ඇති කරන්න. එහෙනම් දේශීය ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇති කරන්න නම් අනිවාර්යෙන් සිද්ධ වෙනවා පොලි අනුපාතික අඩු කරලා, පොලි අනුපාතික අඩු කිරීම තුළින් මොනවද මේ මුදල් ආයෝජනය කිරීමට සලසන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ණය ගලා යෑම වැඩි කරන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. අන්න ඒ නිසා තමයි මේ විදියට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මේ හැම රටකටම පොදු තත්වයක් වෙලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ බැංකු තුන සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? මොනවා හරි විනාඩි 2ක් විතර හිතන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හොඳයි. ඊළඟට අපිට එහෙනම් තියෙන්නේ ජපාන මහ බැංකුව. එහෙනම් මේ ජපාන මහ බැංකුව ගැන කතා කරනකොටම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන QE නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය මුලින්ම 2001 දී ආරම්භ වුණේ. අනිත් හැම මහ බැංකුවකටම කලින් ආරම්භ වුණේ කොයිද? ජපානයේ තුල, ජපාන මහ බැංකුව තුල. එහෙනම් මොකද හේතුව? ඒ රටේ තාමත් තියෙන අවදමනකාරී තත්ත්වයක්.
මේ අවදමනයෙන් ගොඩ එන්න නම් එයාට සිද්ධ වෙනවා මොකද්ද මුදල් ප්‍රතිපත්තිය ලිහිල් එකක් බවට පත් කරන්න. ඒක ලිහිල් එකක් බවට පත් කරන්න පොලි අනුපාතික තවදුරටත් අඩු කරන්න හැකියාවක් නැහැ. මොකද පොලි අනුපාතික 0.0ම කරනවා. කෙටි කාලින සුරකුම් පත්‍ර මිලට ගන්න බෑ බැංකුව ඒවා විකුණලා. ඉතින් දැන් කරන්නේ දිගු කාලින සුරකුම් පත්‍ර සාමාන්‍ය ක්වොලිටි එකෙන් අඩු ඒවා පෞද්ගලික අංශය තුලින් දිගු කාලීන ඒ නිකුත් කරන බැඳුම් කර පවා QQE යටතේ ජපාන මහ බැංකුව මිලට ගනිමින් ආර්ථිකය වෙත මුදල් නිකුත් කරනවා. එතකොට බැංකු නෝට්ටු නිකුත් කිරීම තුළින් 1882 දී තමයි ආරම්භ වුණේ ජපාන මහ බැංකුව. ඊළඟට 1998 දී ස්වාධීනතාව හා විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගෙන නව නීති රීති හඳුන්වා දුන්නා. එහෙනම් ස්වාධීනතාව හා විනිවිදභාවය ඉහළ නැංවීම අපේක්ෂා කරගෙන. නමුත් ජපාන මහ බැංකුව ගත්තහම ස්වාධීනතාව සම්බන්ධයෙන් ගත්තහම ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. මොකද මහ බැංකුව අධිපතිවරයාට පුළුවන් මුදල් මණ්ඩලය තුල මුලසුන හොබවීමට තරම්. නමුත් මෙතන වෙනස තියෙන්නේ ජපාන දේශපාලනය තුල අපේ තුන්වෙනි ලෝකයේ අනෙකුත් දැන් ආසියානු අනෙකුත් රටවල් වලට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ළඟදිත් මං හිතන්නේ අගමැතිවරයා ඉල්ලා ආස්සලා වෙන කෙනෙක්පත් වුණා. ඒ වගේ අර කොහොම කරත් අර ඒක එල්ලිලම ඉන්න තත්ත්වයක් නෑ. ඒක නිසා අර මුදල් ඇමතිවරයා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුල වාඩි වෙලා එයා ආර්ථිකයට අහිතකර තීන්දුව తీරන ගන්න නැහැ කියන මට්ටමක් තියෙනවා. ඒ වගේ ස්වාධීනතාවයක් තියෙනවා. ඊළඟට විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගෙන නව නීති රීති හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට දේශීය ශාඛා රූපත්වල 32ක් තියෙනවා. ඒ වගේම විදේශීය ශාඛා 8ක් තියෙනවා. මේ ජපාන මහ බැංකුව තුළ නිව්යෝක් නගරය ඊළඟට කොහෙද සිංගප්පූරුව ඒ වගේ ගත්තාම විදේශීය ශාඛා 8ක් තියෙනවා. මිල ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවත්වා ගැනීම ප්‍රධාන අරමුණු විදිහට සඳහන් වෙනවා. එතකොට සංවිධාන ව්‍යුහය ගත්තහම අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි ප්‍රතිපත්ති මණ්ඩලයක් තුළින් පොලිසි බෝඩ් එකක් තුළින් තමයි පාලනය වන අතර සමාජිකගේ නිල කාලය වසර 5යි. ඊළඟට කැබිනට් මණ්ඩලය විසින් තමයි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව පත් කිරීම සිදු කරන්නේ. ප්‍රධාන කාර්යයන් විදිහට තියෙනවා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, නියාමනය හා අධීක්ෂණ කටයුතු, සංඛ්‍යාන හා ආර්ථික පර්යේෂණ කටයුතු, ගෙවීම් හා පියවීම් කටයුතු, ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රම. ඒකට ආර්ථිකය ගත්තාම මේ ආර්ථිකයත් quantitative easing තමයි QQE කියලා ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ගත්තාම පසුගිය වසර 17 පුරාම අවදමනකාරී තත්ත්වයක් ආර්ථිකය තුල තියෙනවා. ජපානයේ ඩොලරයට සාපේක්ෂව يعني ජපාන යෙන් කියලා එකට වැදිලා තියෙන්නේ එතන එන්න ඕන ජපාන යෙන් JPY කියන එක. හරි? ජපානයේ භාවිතා වෙන මුදල. එහෙනම් ජපාන යෙන් ඩොලරයට සාපේක්ෂව අධි ප්‍රමාණය වන නිසා මහා පරිමාණයේ මැදිහත් වීම ඒ කියන්නේ මිලට ගැනීම සිදු කරනවා ඩොලර්. මොකද හේතුව යෙන් එක වැඩි වුණොත් යෙන් එකේ අගය වැඩි වෙනවා කියන්නේ ඒ කියන්නේ ඩොලරයට ගෙවන්න ඕන යෙන් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ යෙන් එක දේශීය විනිමය ඒකකය අධි ප්‍රමාණය වෙනවා කියන්නේ ජපාන භාණ්ඩ පිටරටවල් වල මිල ගණන් ඉහළයි. අපි ගෙවන රුපියල් ගාන දවසින් දවස වැඩි වෙනවා. එහෙම ගත්තාම එතකොට එයාලගේ කම්පිටිටිව්නස් එක නැත්නම් ඒ භාණ්ඩ වල තරඟ විදේශීය තරඟකාරීත්වය ආරක්ෂා කරගන්න බෑ. ඒක නිසා විදේශීය මුදල් නිරන්තරයෙන් මහ බැංකුව විසින් මිලට ගැනීම සිදු කරනවා. ඒකට හේතුව එයාට අවශ්‍ය වෙන්නේ යෙන් එක අවප්‍රමාණය ඩිප්‍රිසියේට් වෙන්න කියන එක. ඊළඟට පොලි අනුපාතිකයේ ඍණ මට්ටමකටම කපලා දානවා. ඒ කියන්නේ ඍණ මට්ටමකට කපලා දාපුවම මොකද්ද වෙන්නේ? වාණිජ්‍ය බැංකු තමන්ගේ තැන්පතු
මහ බැංකුවේ ගෙනල්ලා දැම්මොත් ගාස්තුවකුත් අය කරනවා. ඒක නිසා යාලා ඩිස්කරේජ් වෙනවා බැංකු ගෙනල්ලා මහ බැංකුවේ මුදල් තැන්පත් කරන්න. මොකද ගාස්තුවක් ගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ජපාන වාණිජ්‍ය බැංකු ව්‍යාපාරිකයින්ට කියන්නේ ආයෝජනය කිරීම සඳහා වගේම පාරිභෝජන ණය ලබා දීම සිදු කරයි කියලා. ඊළඟට ජපාන භාණ්ඩාගාර බැදුම් කර මිලට ගැනීමේ වැඩසටහන JGP purchases තව දුරටත් පුළුල් කරමින් ඉන්නවා. ඍණ පොලී අනුපාතික සමග ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලිහිල්කරණය ක්‍රියාත්මක කරනවා. වර්තමානයේදී අරත් මුහුණ දීලා තියෙනවා COVID-19 වලට. ඒක නිසා යාලා දේශීය කටයුතු නංවන්න පොලී අනුපාතික තව දුරටත් අඩු කරන්න බැරි නිසා දැන්ට තියෙන ඍණ නිසා quantitative easing කියන එක වැඩි කිරීම තුළින් අරමුදල් ද්‍රවශීලතාව වැඩි කරමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් එක තමයි ජපානයේට බාහිර ලෝකයේ සමග දැන් වෙළඳාම් කරන්න COVID-19 විසින් සීමා දාලා තියෙනවා. ඒක නිසා එයාලට සිද්ධ වෙනවා දේශීය ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇති කරගන්න. හරි. එහෙනම් මේ එකකවත් ගැටලු නැත්නම් අපිට යන්න පුළුවන් අපේ ප්‍රශ්න පත්‍රයට. බලන්න ගැටලු එහෙම තියෙනවා නම් අපිට දැන් කතා කරන්න පුළුවන්. මං හිතන්නේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නය සහ 8 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය සහ 8 වෙනි ප්‍රශ්නය. අපි 7 වෙනි ප්‍රශ්නය බැලුවොත් ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රධාන සංවර්ධිත රටවල ඒකාකාර ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. එහෙනම් මේ ලෝක මූල්‍ය අර්බුදය කියලා කියන්නේ මොකද්ද? 2007 ලෝක මූල්‍ය අර්බුදය. ඒකෙන් පස්සේ සංවර්ධිත රටවල ඒකාකාර ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා කියනවා. එවැනි පරිසරයක් තුළ සංවර්ධිත රටවල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තව දුරටත් මිශ්‍ර ස්වභාවයක් ගන්නේ වී නමුදු ඉදිරියේදී එම රටවල දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ක්‍රියාත්මක වනු ඇතැයි බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරති. මේ ප්‍රශ්න පත්‍රය හදනකොට 2018 දී ඒතර මේක තිබුණේ මේ වගේ වාතාවරණයක්. ඒ කියන්නේ ලෝක මූල්‍ය අර්බුදයෙන් පස්සේ මේ සංවර්ධිත රටවල් දිගින් දිගටම අනුගමනය කරේ 2009 ඉඳන් ප්‍රමාණාත්මක ලිහිල්කරණය පෙරටු කොටගත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්. මේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් දිගින් දිගටම ක්‍රියාත්මක කරනකොට මම කිව්වා එතත් ආර්ථිකයේ තුල වත්කම් බුබුලු ඇති වෙනවා. මේ වත්කම් බුබුලු ඇති වෙලා ඒක පුපුරා යන්න කලින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරනවා. අනිත් පැත්තෙන් එයාලා අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? එයාලගේ උද්දමන ඉලක්කය කරා සත්‍ය උද්දමනය ළඟා වෙමින් පවතිනවා. එහෙනම් ඒ විදිහට ළඟා වුණාට පස්සේ දැඩි මුදල් ප්‍රතිපත්තියක් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් ආර්ථිකය තුළ අර මුදල් ප්‍රවාහයන් වැඩි වීම නිසා මම ඒ ඉස්සෙල්ලා කියපු වත්කම් බුබුලු ඇති වෙනවා. ඒක වළක්වන්න ඒ තුලින් ඇති වෙන අයහපත් ආර්ථික ප්‍රතිපාක පාලනය කරන්න තමයි මේ විදිහට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය තුලින් ක්‍රමයෙන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් එම තත්ත්වය නැවතත් ආපසු හැරිලා තියෙනවා වර්තමානයේ එක්ක බලනකොට මම අර පොදුවේ කතා කරපු COVID-19 නිසා. එතකොට ක්‍රමවේද දෙකක් ඔස්සේ මේ විදිහට ප්‍රවේශ වෙලා තියෙනවා. මම නැවතත් කියනවා එකක් බාහිර ආර්ථික කටයුතු කෙරෙහි විශ්වාසය තබන්න බැරි වෙලා තියෙනවා.
බාහිර ආර්ථික කටයුතු කෙරෙහි විශ්වාසය තබන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් වල මේ COVID-19 නිසා ඇති වෙලා තියෙන අස්ථාවර තත්ත්වය හමු. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවේ වුණත් දැන් මැද පෙරදිග යන අය ඒ අය ගොඩක් මේ රටට එනවා. ඒ රැකියා නැති වෙලා තියෙනවා. එහෙනම් අපේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් විදිහට අපේ ගෙවුම් ශේෂය තුලනය වන කියන්නේ වර්තන ගිණුමට විශාල දායකත්වයක් සපයන මේ විදේශීය ප්‍රේෂණ වල අඩුවක්. එතකොට මැද පෙරදිග ගත්තත් කොරියාව වගේ රටවල් ගත්තත් නේද ඊළඟට යුරෝපීය රටවල් ගත්තත් ඇමරිකාව ගත්තත් ඒ රටවල් වලින් ඒ ශ්‍රමිකයින් සැපයීම තුලින් ලැබෙන ආදායම් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔය හමුවේ ඔය තත්ත්වයේ හමුවේ මහ බැංකුවට රජයට යම් යම් තීන්දුව తీරන ගන්න වෙනවා. ඒකට ඒක නිසා තමයි මේ විශාල ලෙස විදේශ වලට මුදල් ගලා යෑම නවත්තන්න විශාල ආනයන පාලන restrictions දාලා තියෙනවා. ඒ දැමීම තුලින් අපේ අපනයන කෙරෙනවා නමුත් ආනයන කෙරෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් නේද මෝටර් බයික්ස් වාහන ඒ වගේ දේවල් ගෙන්නෙන්නේ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා වෙලා තියෙනවා. ඒකට ඒවට ගෙවීම් කරන්න ඒකට අඩුවෙන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඔය තත්ත්වය හමුවේ මොකක්ද අපිට කියන්න වෙන්නේ? අපේ උදාහරණයක් විදිහට අපේ රට ගත්තත් අපිත් ආනයන අඩු කරලා. එහෙනම් අනෙකුත් ලෝකයේ රටවල් වුණත් ඒ වගේ පියවරයන් අනුගමනය කරනවා. ඒකට ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ? බාහිර කටයුතු විදේශීය වෙළඳාම අඩු වෙනවා. ඊළඟ සංචාරකයෝ පැමිණීම නේද? දැන් අපි දන්නේ දැන් ඔය එක ටුවර් මේ පිළියෙල කරන ආයතන පවා දැන් ඊමේල් එනවා නේද? ඔෆිස් ඊමේල්ස් වලට. එයා දැන් සංවිධානය කරන්නේ දේශීය සංචාරයන් පිළිබඳව. නේද? ඒ වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒකට ඒකෙන් අදහස් කරන්නේ මේ බාහිර සංචාරකයන් ගෙන්නා ගැනීම අපේ රටේ අය පිටරට ඇවිදින එක ඒවා සීමා වෙලා තියෙනවා. එහෙනම් මේ බාහිර කටයුතු සීමා වෙලා තියෙනවා. එන ආර්ථිකයන් වර්ධනය කරන්න නම් අපිට විශ්වාසය තියන්න වෙන්නේ දේශීය කටයුතු කියලා. එහෙනම් දේශීය කටයුතු ඉහළ නංවන්න ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අමතක කරන්න මේ පාවයි කියපු කරුණු දෙක. මොකද හේතුව ලෝක මූල්‍ය අර්බුදයෙන් පසුත් මේ COVID-19 පස්සෙත් අපේ රටවල් වල ආර්ථිකයන් වල තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. බාහිර කටයුතු සීමා වෙනවා. එහෙනම් දේශීය කටයුතු වල වර්ධනයක් ඇති කරන්න වෙනවා. ඒක නිසා තමයි පොලි අනුපාතික අඩු කරලා ණය දීම් වැඩි කරන්න උත්සාහ කරන්නේ. දැන් ওই ටික මතක තියාගන්න ඕන එතනදී. ඊට පස්සේ අපි මේක බැලුවොත් එහෙම 2000 පළවෙනි රෝමන් ඉලක්කමෙන් තියෙනවා 2018 වසර තුලදී එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව ඒ කියන්නේ ඇමරිකාවේ මහ බැංකු ක්‍රමය සිය ඉලක්කගත අරමුදල් අනුපාතිකය ක්‍රමානුකූලව ඉහළ නංවනු ඇතැයි අපේක්ෂිතය. පොලි අනුපාතික ඉහළ නැංවීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව විසින් සලකා බලනු ලබන ප්‍රධාන සාධක සාකච්ඡා කරන්න. දැන් අතට මේක ඒ වෙලාවේ ලියනවා නම් මේ ප්‍රශ්න පත්‍රයට අපිට කියන්න වෙන්නේ මොකද්ද මේ ප්‍රශ්නේට? එයාලගේ උද්දමන ඉලක්කය කරා සත්‍ය උද්දමනය 1.6ක් වෙනවා. තියර් 2 දක්වා ළඟා වෙනවා. ඊළඟට මැදිකාලීන උද්දමන පුරෝකථනයන් අඩුයි. ඉතා ඉහළ උද්දමනයක් එන්නේ නැහැ. ඊළඟට ගත්තාම සේවා නියුක්ති ටාගට්ස් ඒ කියන්නේ යාළගේ ඉලක්ක වලට ළඟා වෙලා ආර්ථිකය. ඊළඟට වෙළඳපොළ කටයුතු කියන්නේ මූර්ත වෙළඳපොළ කටයුතු යථා තත්ත්වයටපත් වෙලා. එහෙනම් එහෙම තත්ත්වයන් යටතේ තව දුරටත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් එයාලගේ ආර්ථිකය තුල වත්කම් බුබුලු ඇති වෙනවා. ඒ වත්කම් බුබුලු ඇති වෙලා ඒවා පුපුරා යෑම වැළැක්වීමට තමයි මේ විදිහට පොලි අනුපාතික ඉහළ නැංවීමට එයාලා පියවරයන් ගන්න හැදුවේ. නමුත් වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ? මම අර ඉස්සෙල්ලා කියපු COVID-19 විසින් මෙම තත්ත්වය පාලන මෙම තත්ත්වය අනිත් පැත්ත හරවලා තියෙනවා. බාහිර කටයුතු වල
අඩු වර්ධනය, ඒ කියන්නේ ඒ වගේ අනිශ්චිතතාවය නිසා දේශීය කටයුතු වලට ඉහළ ප්‍රමුඛත්වය ලබා දීලා ඒවයින් ආර්ථිකයට ඇති කරන ඒ ප්‍රගතිය වැඩි කරන්න නම් පොලි අනුපාතික අඩු කරන පුළුවන් තරම් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාව වැඩි කරන එකක් තමයි මේ ප්‍රශ්නේ අහන එකට වඩා හාත්පසින්ම වෙනස් එකක් තමයි නැවත අනුගමනය කරන්නේ. දැන් අපි ගත්තොත් මම අරගෙන ආවා ෆයිනෑන්ෂල් ටයිම්ස් කියන එකයි ඊළඟට සෙන්ට්‍රල් බැංකින් කියන මේ ප්‍රකාශනයේ තුර මේ ඉන්නේ මේ ජෙරම් පොවෙල්. එතකොට මේ ඇමරිකානු සංචිත බැංකුවේ අධිපතිවරයා එයා කියනවා FOMC signals rates likely to stay on hold until 2023. එහෙනම් FOMC අපි දැන් ඉස්සෙල්ලා කතා කරා. FOMC එක කියනවා 2023 වෙනකම්ම පොලි අනුපාතික මේ මට්ටමේම තියාගන්නවා කියලා. හරි? ඊට පස්සේ ඒ කියන්නේ පොලි අනුපාතික තවදුරටත් වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ 2023 වෙනකම්. හරි? ඒකයි යාලා කියන්නේ. එතකොට යාලා කියනවා උද්දමන අනුපාතිකය 102ක මට්ටමේ තියෙනවා. හරි? එතකොට පොඩියට කියන්නේ දැන් 102 කියන මට්ටමට වඩා චුට්ටක් වැඩි වෙලා ඒක ආර්ථිකය තුල තියෙයි. නමුත් එයාලට ප්‍රමුඛතාව දෙන්න වෙනවා දේශීය ආර්ථික කටයුතු ඉහළ නංවන්න. ඒ නිසා කියනවා අගෝස්තු 27 මේ චාමන් කියනවා මේ උද්දමන අනුපාතිකයේ මේ විදිහට පොඩ්ඩක් වැඩි වුණා 102ක ආසන්නව පොඩ්ඩක් වැඩි වුණත් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක් කරන්නද ආර්ථිකය තුල මේ තියෙන පසුගෑමී තත්ත්වය පිටු දැකලා ආර්ථික කටයුතු ඉහළ නංවන්න තමයි මේකෙත් එහෙමමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ ඒ විදිහට උද්දමන අනුපාතිකය කිට්ටුවෙන් සහ ඊට පොඩ්ඩක් වැඩියෙන් උද්දමනය ගියත් එයාලා පොලි අනුපාතික වැඩි කරන්නේ මේ කාලය තුල. මොකද හේතුව එයාලට සිද්ධ වෙනවා ඒ ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇතිකරන්න මේ COVID-19 වලින් ඇති කරලා තියෙන බලපෑම අඩු කරන්න. හරි? ඊළඟට යුරෝපා මහ බැංකුව උනත් ඒකමයි අපි ඒක තියෙන ඒකේ තියෙන ECB eases bank leverage tools in attempt to boost lending. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ ECB එක යුරෝපා මහ බැංකුවත් පුළුවන් තරම් බලන්නේ ණය ගලායෑම වැඩි කරලා ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇති කරන්න. නම් මම මේ ඔක්කොම කියවපු ඒවායින් ඔයාලා ටිකක් ගන්න ඇති. ඒ කියන්නේ මේ රටවල් අනුගමනය කරන්න යන්නේ මොකද්ද? වඩාත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක්. තමන්ගේ පොලි අනුපාතික ස්ථාවරයන් නැවත වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව 2023 වෙනකම් එයාලා කියනවා වැඩි කරන්නේ නැහැ. නෑ ඔය තියෙන මට්ටමට වඩා වැඩි කරන්නේ නැහැ කියලා. ඒ තුලින් ණය ගලා යාම වැඩි කරන්න දේශීය ආර්ථික කටයුතු වල වර්ධනයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගත්තාම ජාත්‍යන්තර පොලි අනුපාතික ඉහළ යෑම මගින් ලෝක මූල්‍ය වෙළඳපොළ මත ඇති කළ හැකි ප්‍රතිවිපාක මොනවද? එහෙනම් දැන් මෙහිම වුණොත් ජාත්‍යන්තර පොලි අනුපාතික ඉහළ යෑම ලෝක මූල්‍ය වෙළඳපොළ මත ඇති කළ හැකි ප්‍රතිවිපාක මොනවද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ගත්තොත් මම මේ ප්‍රශ්නෙට අදාළව සාකච්ඡා කරනවා. දැන් මෙතන පොලි අනුපාතික වැඩි කරනවා කියද්දි මේ ඉහළ දියුණු රටවල් කියන්නේ ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, ජපානය, ඊළඟට ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල පොලි අනුපාතික ඉහළ යෑම. එහෙනම් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? අපි දන්නවා safe haven currencies කියලා ඉහළ පිළිගැනීමක් තියෙන විනිමය එකක තියෙනවා. ඇමරිකාවේ නේද මේ USD එක. ඊළඟට යූරෝ නේ. ඊළඟට අපි ගත්තොත් කැනේඩියන් ඩොලර්, ජපාන යෙන්, ඕස්ට්‍රේලියන් ඩොලර්. ඔය ඔක්කොම ඔය විනිමය එකක ගත්තොත් මේවට අපි කියනවා මොකක් කියලා? safe haven currencies. ඉහළ පිළිගැනීමක් තියෙන විනිමය එකක. ඒක නිසා මේවල ආයෝජනය කරන්න ආයෝජකයෝ කැමති. එහෙනම්
පොලි අනුපාතික ඇමරිකාවේ ඉහළ දැන්වුවොත් මොකද්ද වෙන්නේ? සියලුම වෙන රටවල් වල ඉන්න ආයෝජකයෝ හරි කැමති ඇමරිකාවේ ගිහින් ආයෝජනය කරන්න. ඇමරිකානු ඩොලර් මිලට ගන්න කැමති. ෆෙඩ් එකේ තියෙන ඒ බොන්ඩ්ස් වල ඒ වගේ ඒවල් ගිහින් ආයෝජනය කරන්න කැමති. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ දියුණු වෙමින් සහ නැගී එන ආර්ථිකයන් වල තියෙන මුදල් මේවට අපි කියන්නේ උණු මුදල් කියලා. ඒ කියන්නේ අර රටවල් වල පොලි අනුපාතික බිඳුව වෙනකොට ඍණ වෙනකොට දියුණු රටවල් වල එහි තිබුණු සංචිත කියන්නේ අධි සංචිත කියන්නේ ද්‍රවශීලතාව මොකද වුනේ? ඒවා ගලාගෙන ආවා දියුණු වෙමින් සහ නැගී එන ආර්ථිකයන් වෙත චීනෙට මැලේසියාවට තායිලන්තයට ශ්‍රී ලංකාවට නේ ඉන්දියාවට ඕවා ගලාගෙන ආවා. මොකද හේතුව ඒ රටවල් වල අවදමනයක් තිබුණේ. ඒ අවදමනය හමුවේ මේ ආයෝජකව කැමති නැහැ ආයෝජනය කරන්න. අනිත් පැත්තෙන් පොලි අනුපාතික අඩු කරනවා. ඒකට එහෙම වුණාම බැංකු වල ඉහළ ද්‍රවශීලතාවක් තිබුණා. ඒ ද්‍රවශීලතාව ගලාගෙන ආවා කොහාටද? නැගී එන ආර්ථිකය. දිනු වෙමින් පවතින රටවල් වලට. මම කියවා ඒක කැපිටල් ෆ්ලයිට්ස් කියලා. ඊට පස්සේ මොකක්ද වුනේ? දැන් මේ පොලි අනුපාතික ඉහළ දැම්මොත් අර දියුණු රටවල් වල ඒවා ෂණිකව පිට වෙනවා ඒ රටවල් වල. එහෙනම් විනිමය එනකොට අධි ප්‍රමාණය වෙනවා කෙටි කාලීනව යනකොට අවප්‍රමාණය වෙනවා. එහෙනම් ඒ රටවල් වල කියන්නේ දියුණු වෙමින් සහ නැගී එන ආර්ථිකයන් වල විනිමය අනුපාතික අධික ලෙස උච්චාවචනය වෙනවා. අධික ලෙස උච්චාවචනය වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ ලෝක මූල්‍ය වෙළඳපොළ මත ඇති කළ හැකි බලපෑම තමයි මොකද්ද? එක් එක් රටවල් වල විනිමය අනුපාතිකයන් අධික ලෙස උච්චාවචනය. ඊළඟට ගත්තාම මේ රටවල් වල තියෙන මුදල් සීග්‍රයින් දියුණු ආර්ථිකයන් වෙත ගලා යෑම. ඒකට අර රටවල් වල ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. නැගී එන ආර්ථිකයන් සහ දියුණු වෙමින් පවතින රටවල්. නොව තමයි ලෝක මූල්‍ය වෙළඳපොළ මත ඇති කළ හැකි බලපෑම. උණු මුදල් ආපසු ගලා යෑම සිද්ධ වෙන්න පුළුවන්. හරිද? දැන් නමුත් වර්තමානයේදී තියෙන පොලි අනුපාතික අඩු කිරීම තියෙනවා. ඒකේ ගැටලු තියෙනවද කාට හරි ඊට වඩා සාකච්ඡා කරන්න ඕන ඒවා? පැහැදිලි මදි සර් පොඩ්ඩක්. කාට හරි ගැටලු තියෙනවද? එහෙනම් සංවාදිත රටවල් විසින් පොලි අනුපාතික ඉහළ නැංවීම පිළිබඳව නැගී යමින් පවතින රටවල් සැලකිලිමත් හා කල්පනාකාරී යුතුයයි ඔබ සිතන්නේ. ඔබේ පිළිතුරු සංවාදිත රටවල් ඉතින් ඔය කියපු ටිකමයි. රටවල් වල පොලි අනුපාතික ඉහළ දැම්මොත් ඒ රටවල් වල තියෙන ස්ථායීතාව දියුණු මූල්‍ය වෙළඳපොළ තත්ත්වය ඒ විනිමය ඒකකයන්ට තියෙන ඉහළ පිළිගැනීම safe haven currencies ඒක නිසා මොකද්ද වෙන්නේ? ඒ රටවල් වෙත අර නැගී එන පවතින රටවල් වලින් විදේශ විනිමය ගලාගෙන යනවා ඒ රටවල් වලට. එතකොට එහෙම වුණාම මේ නැගී එන ආර්ථිකයන් වල අස්ථායීතාවයන් නැති වෙනවා. බැංකු වල ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. ඊළඟට විනිමය අනුපාතිකයන් අධික ලෙස උච්චාවචන වෙනවා. එද්දී අධි ප්‍රමාණය යද්දී අව ප්‍රමාණය. අනේ තත්ත්වයන් තුලින් ඒ තත්ත්වයන් පවතින නිසා කල්පනාකාරී විය යුතුයි. දැන් තායිලන්තය වගේ රටවල් ඒ කාලේ ඒවට පිළියම් විදිහට කිව්වා කෙටි කාලීනව වසරකට වඩා අඩු කාලයකදී ඒ විදිහට විදේශ විනිමය රටෙන් පිට වෙනවා නම් අධිභාරයක් දැම්මා. අධිභාරයක් දැම්මාම ඒකෙන් ටැක්ස් එකක් ගෙවන්න ඕන වසරකට වඩා අඩු කාලයකදී ඇවිල්ලා ආපහු යනවා. අනිත් එක ඒ විදිහට එනකොට පුළුවන් ගොඩක් රටවල් වලට ඒ උණු මුදල් විදිහට එනකොට ඒ මුදල් වලින් විශේෂිත සංචිත ගොඩනංවන්න පුළුවන්. ඒ විශේෂිත සංචිත ගොඩනංවලා ඒවා
රටෙන් පිට වෙනකොට එතකොට අර නිල සංචිත වලට බලපෑමක් නොවි අර විශේෂිත සංචිත තුලින් ඒවා මූල්‍යණය කරන්න පුළුවන්. ඒකට ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්නේ නැහැ. හරි දැන් ඔය දේවල් තමයි ඒ ගැටලුව තුල සාකච්ඡා කළ යුතු කරුණු වන්නේ. ඊළඟට අපිට කියනවා එංගලන්ත මහ බැංකුවේ සහ යුරෝපීය මහ බැංකුවේ වත්මන් මුදල් ස්ථාවරය අතර වෙනස්කම් සාකච්ඡා කරන්න. ඇත්තටම වර්තමානයේදී මේ හැම රටක්ම අනුගමනය කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. මොකද මේ COVID-19 නිසා ඒකට ඒක නිසා සමාන තත්ත්වයක් තියෙන්නේ. අසමාන තත්ත්වයන් ගැන ඒ කාලේ ප්‍රකාශ කරා නම් මොකක්ද එකම වෙනස තිබුණේ එංගලන්ත මහ බැංකුවේ උද්දමන ඉලක්කය 2%ට වඩා වැඩි උද්දමනයක් තිබුණා. ඒක නිසා යාලා quantitative easing කියන එක නතර කිරීමේ ප්‍රවණතාවයක් තිබුණා. නමුත් යුරෝපා මහ බැංකුව ගත්තොත් එයාලගේ අවදමනකාරී තත්ත්වය ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. ඒක නිසා යාලට සිද්ධ වුණා ප්‍රමාණාත්මක ලිහිල්කරණය තව දුරටත් ක්‍රියාත්මක කරන්න දිගු කාලීන බැදුම් කර නැවත නැවත මිලට ගැනීම තුළින් මහ බැංකු ශේෂපත්‍රය ප්‍රසාරණාත්මක يعني වැඩි කර ගනිමින් එහි ප්‍රමාණය වැඩි කර ගනිමින් මුදල් සැපයීම ආර්ථිකය වෙත මුදා හරින්න යුරෝපා මහ බැංකුවට සිද්ධ වුණා. හරි. එහෙනම් දැන් මේ 7 වෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් මම හිතනවා ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා. මොනවා හරි මේකේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම විනාඩි 2ක් විතර මේ ප්‍රශ්න දිහා බලලා මට කියන්න ගැටලුවක් තියෙනවද කියලා එක. නැත්නම් ගැටලු නැත්නම් අපිට 8 වෙනි ප්‍රශ්නය මේකේ අවසාන ප්‍රශ්නය සාකච්ඡා කරන්න පුළුවන්. ගැටලු නැති බවයි පේන්නේ. එන අපිට 8 වෙනි ප්‍රශ්නය කරන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රය අවසන් කරන්න. එහෙනම් මහ බැංකුකරණයට අදාළ පහත සඳහන් සංකල්ප නිර්වචනය කොට නූතන මහ බැංකුවල මූලික අරමුණු ඉටු කර ගැනීමෙහිලා ඒවායේ වැදගත්කම සාකච්ඡා කරන්න. එහෙනම් මේ පහළ තියෙන ඒ මහ බැංකුකරණයට අදාළ සංකල්ප නිර්වචනය කරන්නලු ඊට පස්සේ ඒවා තුලින් නූතන මහ බැංකුවල මූලික අරමුණු ඉටු කර ගැනීමට ඒවායේ තියෙන වැදගත්කම සාකච්ඡා කරන්න. එතකොට මෙතන මහ බැංකු ස්වාධීනත්වය ගැන කතා කරනකොට මම කතා කරපු නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියන කොටස ඕගොල්ලන්ට මතක් වෙනව ඇති. මහ බැංකු ස්වාධීනත්වය ගැන සාකච්ඡා කරනවා. එතකොට ඒකෙදි අපි කිව්වා නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ඔස්සේ අපි ඉදිරිය ගැන බලනකොට ඒ කියන්නේ උද්දමන අපේක්ෂා පිළිබඳව අපි ඉදිරිය ගැන බලනකොට මහ බැංකුවේ ඒ අනපනත් තුලින් මහ බැංකුවට ඉහළ ස්වාධීනත්වයක් ලැබෙනවා. එතකොට මම කිව්වා මම මෙතන සම්බන්ධය තමයි ඉස්සලම සාකච්ඡා කරන්න හදන්නේ. මම කිව්වා ඒ අනපනත් තුලින් මහ බැංකුව විසින් ෆිස්කල්
ප්‍රතිපත්තිය යටතේ පිස්කල් මූල්‍ය අවශ්‍යතා සපුරාලීම කියන එක සීමා වෙන්න ඕන කියලා. භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුතුවක් තුළින් මිලට අරගෙන මහ බැංකුව ආර්ථික රජයට මුදල් ලබා දීම කියන එක බාධාවක් කියලා. ඒතර මේ මහ බැංකු ස්වාධීනත්වය ගැන කතා කරනකොට අපිට ගොඩාක් වැදගත් වෙන්නේ ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ස් නැත්නම් මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු රජයේ මැදිහත් වීමකින් තොරව ස්වාධීනව කරගෙන යන්න ලැබෙන එක. එහෙනම් මහ බැංකු ස්වාධීනත්වය ගත්තාම මේ අනපනත් වලින් ලැබිලා තියෙන ස්වාධීනත්වය ඊළඟට කළමනාකරණය බාහිර බලපෑම් වලින් තුලින් තොරව කරගෙන යන්න ලැබෙන එක තියෙනවා. නමුත් අපි මෙතනදී මහ බැංකු ස්වාධීනත්වයේදී ඉතා වැදගත්කමක් ලබා දෙන්නේ මොකද්ද? අර කියපු ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ස්. මේ මහ බැංකුවේ අරමුණු මේ ඔබ්ජෙක්ටිව්ස් ළඟා කරගන්න අරමුණු ළඟා කරගන්න ඒ මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව මෙහෙයවන්න රජයෙන් බලපෑමකින් තොරව කරගෙන යන්න තියෙනවා නම් ඒක කියනවා මහ බැංකු ස්වාධීනත්වය. එහෙනම් මුදල් ප්‍රතිපත්ති තීන්දුව තීරණ රජයේ මැදිහත් වීමකින් තොරව ගන්න පුළුවන් එක. එතකොට පොලි අනුපාතික රජයේ පිස්කල් අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඇති වෙන ඒ බර්ඩන් එක එහෙම නැත්නම් ඒකට කෙරෙන ඒ පිරිවැය ඉහළ යෑම ගැන ගොඩාක් හිතන්නේ නැතුව මේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව විතරක් හිතලා මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ. එතකොට එහෙනම් මහ බැංකුවට ඒ විදිහට ඒක ඉහළ ස්වාධීනත්වයක් හිමි වෙනවා නම් මොකද්ද තියෙන්නේ? මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීම ඉතා පහසු වෙනවා. මම මේ ඉස්සරත් කිව්වා මොකද්ද මහ බැංකුවක ඉහළ ස්වාධීනත්වය හා උද්දමනය අතර තියෙන්නේ ප්‍රතිලෝම නැත්නම් ඍණ සම්බන්ධය. මහ බැංකුවේ ඉහළ ස්වාධීනත්වයක් තියෙනවා නම් උද්දමන අපේක්ෂා ඉතා පහළ මට්ටමේදී. ඊළඟට රජයේ අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට මහ බැංකුව තුලින් ඒ ඇති කරන බලපෑම එහෙම නැත්නම් රජයේ හිඟ අයවැය කියන එක අඩු මට්ටමක නම් තියෙන්නේ. එතකොට උද්දමනයත් අඩුයි. ඒ වගේ තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ ස්වාධීනත්වයත් ඉහළයි. ඔය වගේ සම්බන්ධතාවක් මේක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ தත්ත්වයේ යටතේ මහ බැංකු ස්වාධීනත්වය ඒ කියන්නේ මේ අරමුණු ළඟා කරගන්න මහ බැංකුවට සිය මෙහෙයුම් කටයුතු ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ට් මෙහෙයුම් කටයුතු ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීමට ඉතා පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. එතකොට තමයි ඒ වගේ ඉහළ ස්වාධීනත්වයක් තියෙන මහ බැංකුවක කෙරෙහි මේ දෙවෙනි එක තුල කතා කරන මහ බැංකුව විශ්වාසනීයත්වය සෙන්ට්‍රල් බැංක් ක්‍රෙඩිබිලිටි කියන එකත් වැඩි. එහෙනම් මහ බැංකුවේ කටයුතු පිළිබඳව ජනතාව කුටුම්බාංශය ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව කතා කරනවා නම් විශ්වාසය තියෙනවා නම් ඒ මහ ජනතාව කුටුම්බාංශ වල උද්දමන අපේක්ෂාවත් මහ බැංකුවේ උද්දමන අපේක්ෂාවත් අතර තියෙන පරතරය ඉතා අඩු එකක් බවට පත් වෙනවා. දැන් එතකොට ඒ ඉදිරි උද්දමන අපේක්ෂා පාලනය කරන්න හැකියාවක් ලැබෙනවා. මේ සඳහා ඉහළ සහ වඩාත් ගුණාත්මක sannivedana ප්‍රතිපත්තියකුත් අවශ්‍යයි. ඒතර මම මේ දෙවෙනි එක ගැන කතා කරනකොට විශ්වාසනීයත්වය ඇති වෙන්න නම් ක්‍රෙඩිබිලිටි එක ඇති වෙන්න නම් මහ බැංකුවේ විනිවිදභාවය පිළිබඳවත් වැදගත්. ඒ විනිවිදභාවය වැඩි වෙන්නේ ඒ sannivedana ප්‍රතිපත්තියක් තුළින් මහ බැංකුව කරන කටයුතු පිළිබඳව මහ ජනතාවට ඊළඟට කුටුම්බ හා ව්‍යාපාරික කියන අංශ හැම කෙනෙකුටම ඒ තොරතුරු ගලා යෑමට ඉඩ සැලැස්සුවොත් ඊළඟට මහ බැංකුව ගන්න තීන්දුව තීරණ වලට හේතුණු කරුණු මොනවද කියලා
එලි දැක්වුවොත් එතකොට තමයි මහ බැංකුවේ විනිවිදභාවය වැඩි වෙන්නේ. එහෙනම් අන්න ඒ තුලින් මේ දෙකම තුලින් මහ බැංකු ස්වාධීනත්වය මහ බැංකුවේ විශ්වාසනීයත්වය කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන දේවල්. ඒකට මේ සඳහා වඩාත් හොඳ සංනිවේදන ප්‍රතිපත්තියක් තිබීමත් වැදගත් වෙනවා. ඊළඟට තුන්වෙනි එක විදිහට ගත්තොත් මහ බැංකුවල ඉදිරි මාර්ගෝපදේශන. මහ බැංකුවල ඉදිරි මාර්ගෝපදේශනය කියලා තියෙනවා. එතකොට මෙතන අපි කියනවා ඉදිරි දැක්ම කියලත් මේවා එලි දක්වනවා. forward guidance of central bank. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවත් පටන් ගන්න දවසේම ඊට පස්සෙන්දා වෙනකොට ජනවාරි 1 වෙනකොට මහ බැංකුවේ ඉදිරි වසර 3 තුල මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එලි දක්වනවා ඉදිරි දැක්ම forward guidance එකක්. ඒක වෙන නම් වලින් කියනවා road map එක කියලා කියනවා. ඒ road map එක කියලා කියන්නේ මොකද්ද? මේ මහ බැංකුවේ ඉදිරි දැක්ම. ඒ තුලින් ඒ එලි දක්වන අධිපතිවරයාගේ දේශනයක් ඇතුළත් ඒ පොතක් එලි දැක්වීම තුළ මේ පොත තුළ ඉදිරියේදී සාර්ව ආර්ථිකයේ හැසිරීම. ඒක ඇතුළත් වෙනවා පොලි අනුපාතික, විනිමය අනුපාතික, උද්දමනය, ආර්ථික වර්ධනය, ඔය කටයුතු කොහොමද මෙහෙය වෙන්නේ කියලා. එහෙනම් සාර්ව ආර්ථික තත්වයන් ඉදිරියේදී කොහොමද සිදු කෙරෙන්නේ කියලා මේ තුල කරුණු දැක්වෙනවා. හරි මේ තුල කරුණු දැක්වෙනවා. ඒත් එහෙනම් ඒ තුලින් ඉදිරි දැක්ම තුලින් මේ තොරතුරු පරිශීලනය කරන අයට මේ ආර්ථිකය මේ මූල්‍ය වෙළඳපොළ කටයුතු ඉදිරියේදී කුමන ආකාරයක් ගනීද? මහ බැංකුවේ රජයේ ප්‍රතිපත්ති කුමක් වෙයිද? විනිමය අනුපාතිකය සම්බන්ධයෙන්, පොලි අනුපාතිකය සම්බන්ධයෙන්, උද්දමන අනුපාතිකය සම්බන්ධයෙන්, ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මහ බැංකුවේ රජයේ ප්‍රතිපත්ති මොනවා වෙයිද? අන්න ඒ වගේ තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනවා. අන්න ඒකයි මේ මාර්ගෝපදේශවල වැදගත්ම කොටස වෙන්නේ අන්න ඒක. ඊළඟට මහ බැංකුවේ මූල්‍ය ශක්තිය. මහ බැංකුවේ මූල්‍ය ශක්තිය කියන්නේ මහ බැංකු ශේෂපත්‍රය කොතරම් දුරට ශක්තිමත්ද කියන. මහ බැංකු ශේෂපත්‍රය කොතරම් දුරට ශක්තිමත්ද කියන. ඒකට මේක සිද්ධ වෙන්නේ දැන් මහ බැංකුව දිගින් දිගටම පාඩු ලැබුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒ පාඩු කියන එක දැන් ඕනම ව්‍යාපාරයක වගේම මහ බැංකුවේ තලාප සිද්ධ වුණොත් එතකොට ඒකේ ප්‍රාග්ධනය තත්වයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ නෙගටිව් කැපිටල් එකක් ඇති වෙන්න හේතු වෙයි මහ බැංකුවක දිගින් දිගටම පාඩු ලැබුවොත්. මොකද හේතුව එම පාඩු ලැබුවොත් සංචිත වල ඍණ ශේෂ ඇති වෙනවා. එහෙම වුණොත් එහෙම මොකක්ද ඇති වෙන්නේ? ප්‍රාග්ධනයෙන් මේ සංචිත අඩුවීමක් වෙනවා. ඒකට එහෙම ගිහිල්ලා ඍණ තත්ත්වයක්. එහෙනම් එහෙම වුණොත් එහෙම මූල්‍ය ශක්තිය අඩු වෙනවා. නමුත් එහෙම නැතුව මූල්‍ය ශක්තිය වැඩි වෙනවා නම් මොකක්ද වෙන්නේ? ඒ මහ බැංකුවට තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වඩාත් හොඳ ශක්තිමත් පසුබිමක් ඇති වෙනවා. ඒකයි. දැන් අපි ලෝක බැංකුව ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනත් රටවල් මහ බැංකුව සමග අපි හිතමු හුවමාරු ගිවිසුම් වලට සොප් ඇරේන්ජ්මන්ට්ස් වලට යනවා නම් එතකොටත් මොකක්ද කරන්නේ? මහ බැංකු ශේෂපත්‍රය පිළිබඳව අධ්‍යයනය කරනවා. මූල්‍ය ශක්තිය පිළිබඳව අධ්‍යයනය කරනවා. කළා ඉහළ මූල්‍ය ශක්තියක් තියෙනවා නම් අපිට අර ජාත්‍යන්තර අය සමග අපිට ඒ අය මේ එක්ක කටයුතු කරන්න පහසුයි. අර වගේ සොප් ඇරේන්ජ්මන්ට්ස් කරන්න අපේ රිසර්ව් එක බිල්ඩ් අප් කරගන්න. එතකොට ඒ අයට කරන්න පුළුවන් බලපෑම අපිට වැඩි. අන්න ඒකයි මෙතනදී මහ බැංකුවේ මූල්‍ය ශක්තිය වැඩි වෙනවා. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ශක්තිමත් මූල්‍ය ශක්තියක් තියෙනවා. නේ? ඒ කියන්නේ අපි හිතමු සුරැකුම් පත්‍ර මිලට ගන්න, සුරැකුම් පත්‍ර අලෙවි කරන්න, නේ? පොලි අනුපාතිකවට බලපෑම් කරන්න මහ බැංකුවට ඉහළ ශක්තියක් ලැබෙනවා.
අනේකයි මේකෙන් අදහස් කරන්නේ. එහෙනම් මේ මහ බැංකුවේ අරමුණු ළඟා කරගන්න, සංචිත ගොඩනගා ගන්න ජාත්‍යන්තර වශයෙන් මේ සාකච්ඡා කරලා ඒවට ඉහළ මූල්‍ය ශක්තිය බලපාන. දැන් බලන්න මේ ප්‍රශ්නය තුල හෝ අපි මෙච්චර කල් සාකච්ඡා කරපු ඒවල ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව තමයි දැන් තියෙන්නේ. අපි ප්‍රශ්න පත්‍රයේ කොටස අපි ඉවර කරා. දැන් තියෙනවා දැන් පුළුවන් අපිට මොනවද ගැටලුකාරී තත්වයන් තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරපු පාඩම් තුල තියෙන අපහසු තත්ත්වය දැන් තියෙනවා නම් අපිට විනාඩි 20ක කාලයක් තියෙනවා ඒවා ගැටලු निराකරණය කරගන්න. මම හිතනවා ඔයගොල්ලෝ ඒ කාලය යොදා ගනී කියලා. බලන්න තියෙන ගැටලු. මොනවද තියෙන ගැටලු ඔයගොල්ලන්ට අපි දැන් සාකච්ඡා කරපු ඒවා සම්බන්ධයි. අයෝම පෙරේරා බලන්න කියන්නේ මොනවද ඔයාලට තියෙන ගැටලු. චතුරංග දශනායක බලන්න කියන්නේ මොනවද තියෙන ගැටලු. දැන් අපි සිලබස් එක කවර් කරලා තියෙනවා. ඒක ප්‍රශ්න පත්‍රයකුත් කරලා තියෙනවා. එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට දැන් මෙච්චර කල් කරපු ඒවායින් අපහැදිලි තැන් තියෙනවා නම් එක්කෝ මේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රය තුල හෝ වෙන ප්‍රශ්න පත්‍ර තුලින් ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවේ පුළුවන් ඒවා ක්ලියර් කරගන්න. දෙවෙනි ප්‍රශ්නය මම කිව්වා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියද්දි සැලකිලිමත් වෙන්න කියලා. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. නේ? හරි පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට මම කිව්වා දෙවෙනි ප්‍රශ්නය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා ගොඩක් ලකුණු 20ම ගන්න පුළුවන් කියලා. බලන්න කියන්න මමත් මේ එකක් බලන්න කියන්න බලන්න හත්වෙනි ඔයගොල්ලන්ට ප්‍රශ්නේ දැන් දෙවෙනි ප්‍රශ්නේ තියෙන ගැටලු මොනවද කියලා. හත්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පොඩ්ඩක් දෙවෙනි ප්‍රශ්නේ ගැටලු නැද්ද? මම මේ බලනවා ප්‍රශ්න ගැන ඔයාලගේ ඔයගොල්ලන්ට බලන්න හැකියාව තියෙන්න ඕන. බලන්න කියන්නේ කාටවත්ම ගැටලු නැද්ද? කාටවත්ම ගැටලු නැද්ද? මේ දෙපාර්තමේ ඊළඟට අපිට බලන්න ඕන එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට ගැටලු නැහැ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. දෙවෙනි ප්‍රශ්නය මහ බැංකුවේ ගිණුම් සම්බන්ධයෙන්.
මං කිව්වා 2014 මේවා අරගෙන 2019 වාර්ෂික වාර්තාවෙන් ඒව අහන්න කියලා හිතලා උත්තර ලියන්න කියලා. එහෙම ලිව්වොත් ඕගොල්ලන්ට ඒකේ ලකුණු 20ම ලබා ගන්න පුළුවන්. ඊළඟට ගත්තාම දෙපාර්තමේන්තු ප්‍රශ්නය. ඉතා මං කිව්වා මේ හැම දෙපාර්තමේන්තුවක්ම අපි කරලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට ගැටලු ඇති වෙන්නේ ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. එතකොට ඒ ගැනත් සැලකිලිමත් වෙන උනාද කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද කවුරුවත් මේ නිකන් එක්කෙනෙක්වත් නැහැ වගේ ඉන්නේ, කවුරුවත් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක නිසා හරි ගැටලුවක්. මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට අද එහෙම ගැටලු නැත්නම් අපිට අපේ සෙන්ට්‍රල් බැංකින් කියන එක නවත්තන්න පුළුවන්. සර් කට්ටිය ප්‍රශ්න අහනවා. ඔයාලට එතකොට කාලය තියෙනවා. මම හිතන්නේ නොවැම්බර් 1ද කොහෙද සෙන්ට්‍රල් බැංකින් රිවිෂන් ක්ලාස් එක මෙහි දාලා තියෙනවා. එතකොට මම හිතන්නේ විභාගෙට ඔන්න මෙන්න කියලා. ඒක නිසා ඔයගොල්ලන් එතකොට කාලය ඉතා සීමිත කාලයක් තියෙනවා. ඒකට මට මොකද්ද කවුරු හරි ප්‍රශ්නයක් ඇහිලා නැතුව ගියා. මොකද්ද මේක තුල තියෙනවද ප්‍රශ්නය? සර් ලෝකේ මහ බැංකු පොලිසි වල අන්තර් රැඳියාවක් තියෙනවා. අන්තර් රැඳියාවක් කියන එකේදී මේකෙදි දැන් අපිට ගන්න වෙන්නේ ලෝකේ හැම කෙනෙක් අහලා තියෙනවා එස් විජේසිංහ කෙනෙක් කෙනා ලෝකේ මහ බැංකු පොලිසි වල අන්තර් රැඳියාවක් තියෙනවද? මහ බැංකු ප්‍රතිපත්ති වල අන්තර් රැඳියාවක් තියෙනවද කියලා. එතකොට අන්තර් රැඳියාවක් තියෙනවද කියලා බලද්දී මේ ලෝකේ මුහුණ දෙන ලෝකේ මහ බැංකු මුහුණ දෙන ගැටලු ගත්තාම ඒක හැම රටකටම පොදු නම් අන්න එතකොට අන්තර් රැඳියාවක් තියෙනවා. එතකොට මෙතන අන්තර් රැඳියාවක් කියන්නේ එකක් අනික මත යැපෙන තත්වයක්. දැන් අපි ගත්තොත් යුරෝපා කලාපය, ඉංගලන්ත මහ බැංකුව වෙනම ගත්තොත් ඒක ඊළඟට ECB එක එංගලන්ත මහ බැංකුව, ෆෙඩරල් සංචිත බැංකුව, ජපාන මහ බැංකුව ඔක්කොම මුහුණ දුන්නු ලෝක මූල්‍ය අර්බුදයේදී මුහුණ දුන්නේ මොකද්ද? ඒ රටවල් වල උද්දමනයේ ඉලක්කයට වඩා අඩුයි. එහෙනම් ඒ රටවල් වලට හැමෝටම අනුගමනය කරන්න වුණා මොකද්ද? ප්‍රමාණාත්මක ලිහිල්කරණය. එහෙනම් පොලි අනුපාතික අඩු කරන සහ වෙළඳපළට අරමුදල් සැපයුම වැඩි කරන ක්‍රමවේද. අන්න එතකොට ගත්තාම ඒ අය මුහුණ දුන්නු අභියෝගයත් එකයි. ඒක නිසා ඒ හැම එතකොට එයාලගේ අන්තර් රැඳියා එතකොට දැන් පොලිසිස් ගැන අලුතෙන් කරන පර්යේෂණ ගැන ගත්තාම ඒ අය අතර රැඳියාවක් තිබුණා. මොකද හේතුව එයාලට හොයන්න ඕන වුණා මේ ගැටලුවට මොකද්ද කරන විසඳුම කියලා. ඊළඟට දැන් අපි 98 ගත්තොත් ඒෂියන් ක්‍රයිසිස් එක ගත්තොත් ඒකත් මොකද්ද? ඒකට ඒ ආසියානු රටවල් ඔක්කොම මුහුණ දුන්නු ඒ ප්‍රවණතාව එකයි. ඒකට එහෙනම් ඒ ප්‍රවණතාව එකයි මුහුණ දෙන්න උණු දේවල් ඒ ප්‍රවණතාව කියන්නේ ගැටලුව එකයි. ඒක නිසා යාලට සමාන ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. එහෙම නැතුව මෙතන ඔයා අදහස් කරන්නේ එක මහ බැංකුවක් තව මහ බැංකුවක් මත යැපෙනවා කියන එක අපිට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ යැපීමක් නෙමෙයි වෙන්නේ. මෙතනදී වෙන්නේ ඒ ගැටලු හඳුනාගෙන ඒ ගැටලු සමාන තත්ත්වයන් නම් ඒ මහ බැංකු මුහුණ දෙන්නේ ඒකට මුහුණ දෙන ක්‍රමවේද මුදල් ප්‍රතිපත්ති උපකරණ ගත්තාම ඒ සමාන රටවල් අතර සමාන තත්ත්වයක් පේන්න තියෙනවා. නමුත් දියුණු වෙමින් පවතින රටවල් වල නැගී එන ආර්ථිකයන් වල මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති උපකරණයි දියුණු රටවල් වල මුදල් ප්‍රතිපත්ති උපකරණයි එකිනෙකට ගැලපෙන්නේ නැහැ. මොකද මේ රටවල් වල තියෙන ස්ට්‍රක්චර් එක අනුව.
ඒකයි එතනදී වෙන්නේ. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අපි හිතමු සාමාන්‍යයෙන් මහ බැංකුවක් අර්බුදයකට මුහුණ දෙනවා නම් එතකොට අනිකුත් මහ බැංකු වල මහ බැංකු වලින් දැන් අපි සංජිත ගොඩනගා ගන්න අන්න ඒ වගේ අවස්ථාවල අනිත් බැංකු එක්ක අනිකුත් මහ බැංකු එක්ක සාකච්ඡා කරලා ඒ වගේ අවස්ථාවල රැඳියාවක් තියෙනවා. තව මේ වගේ ගැටලු තියෙනවද මට මේකේ පේන්නේ දැන්ට නම් නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා නම් කියන්න පුළුවන්. කියන්න බලන්න. හත්වෙනි ඔයගොල්ලන්ට ප්‍රශ්නේ දැන් දෙවෙනි ප්‍රශ්නේ තියෙන ගැටලු මොනවද කියලා. හත්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පොඩ්ඩක් දෙවෙනි පැහැදිලි ප්‍රශ්නේ කරලා ගැටලු නැද්ද? මම මේ බලනවා ප්‍රශ්න ගැන ඔයාලගේ ඔයගොල්ලන්ට බලන්න හැකියාව තියෙන්න ඕන. බලන්න කියන්නේ. කාටවත්ම ගැටලු නැද්ද? කාටවත්ම ගැටලු නැද්ද? මේ දෙපාර්තමේ ඊළඟට අපිට බලන්න ඕන එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට ගැටලු නැහැ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. දෙවෙනි ප්‍රශ්නය මහ බැංකුවේ ගිණුම් සම්බන්ධයෙන්. මම කිව්වා 2014 මේවා අරගෙන 2019 වාර්ෂික වාර්තාවෙන් ඒව අහන්න කියලා හිතලා උත්තර ලියන්න කියලා. එහෙම ලිව්වොත් ඕගොල්ලන්ට ඒකේ ලකුණු 20ම ලබා ගන්න පුළුවන්. ඊළඟට ගත්තාම දෙපාර්තමේන්තු ප්‍රශ්නය. ඉතා මං කිව්වා මේ හැම දෙපාර්තමේන්තුවක්ම අපි කරලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට ගැටලු ඇති වෙන්නේ ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. එතකොට ඒ ගැනත් සැලකිලිමත් වෙන උනාද කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද කවුරුවත් මේ නිකන් එක්කෙනෙක්වත් නැහැ වගේ ඉන්නේ කවුරුවත් ප්‍රශ්න අහන්නේ. ඒක නිසා හරි ගැටලුවක්. මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට අද එහෙම ගැටලු නැත්නම් අපිට අපේ සෙන්ට්‍රල් බැංකින් කියන එක නවත්තන්න පුළුවන්. සර් කට්ටිය ප්‍රශ්න අහනවා. ඔයාලට එතකොට කාලය තියෙනවා. මම හිතන්නේ නොවැම්බර් 1ද කොහෙද සෙන්ට්‍රල් බැංකින් රිවිෂන් ක්ලාස් එක මෙහි දාලා තියෙනවා. එතකොට මම හිතන්නේ විභාගෙට ඔන්න මෙන්න කියලා. ඒක නිසා ඔයගොල්ලන් එතකොට කාලය ඉතා සීමිත කාලයක් තියෙනවා. ඒකට මට මොකද්ද කවුරු හරි ප්‍රශ්නයක් ඇහිලා නැතුව ගියා. මොකද්ද මේකේ තුල තියෙනවද ප්‍රශ්නය? සර් ලෝකේ මහ බැංකු පොලිසි වල අන්තර් රැඳියාවක් තියෙනවා. අන්තර් රැඳියාවක් කියන එකේදී මේකෙදි දැන් අපිට ගන්න වෙන්නේ ලෝකේ හැම කෙනෙක් අහලා තියෙනවා එස් විජේසිංහ කෙනා ලෝකේ මහ බැංකු පොලිසි වල අන්තර් රැඳියාවක් තියෙනවද? මහ බැංකු ප්‍රතිපත්ති වල අන්තර් රැඳියාවක් තියෙනවද කියන්නේ. එතකොට අන්තර් රැඳියාවක් තියෙනවද කියලා බලද්දී මේ ලෝකේ මුහුණ දෙන
ලෝකේ මහ බැංකු මුහුණ දෙන ගැටලු ගත්තාම ඒක හැම රටකටම පොදු නම් අන්න එතකොට අන්තර්රැඳියාවක් තියෙනවා. එතකොට මෙතන අන්තර්රැඳියාවක් කියන්නේ එකක් අනික මත යැපෙන තත්ත්වයක්. දැන් අපි ගත්තොත් යුරෝපා කලාපය, ඉංගලන්ත මහ බැංකුව වෙනම ගත්තොත් ඒක ඊළඟට ECB එක එංගලන්ත මහ බැංකුව, ෆෙඩරල් සංචිත බැංකුව, ජපාන ඔක්කොම ජපාන මහ බැංකුව ඔක්කොම මුහුණ දුන්නු ලෝක මූල්‍ය අර්බුදයේදී මුහුණ දුන්නේ මොකද්ද? ඒ රටවල් වල උද්දමනයේ ඉලක්කයට වඩා අඩුයි. එහෙනම් ඒ රටවල් වලට හැමෝටම අනුගමනය කරන්න උනා මොකද්ද? ප්‍රමාණාත්මක ලිහිල්කරණය. එහෙනම් පොලි අනුපාතික අඩු කරන සහ වෙළඳපළට අරමුදල් සැපයුම වැඩි කරන ක්‍රමවේද. අන්න එතකොට ගත්තාම ඒ අය මුහුණ දුන්නු අභියෝගයත් එකයි ඒක නිසා ඒ හැම එතකොට එයාලගේ අන්තර්රැඳියා එතකොට දැන් පොලිසිස් ගැන අලුතෙන් කරන පර්යේෂණ ගැන ගත්තාම ඒ අය අතර රැඳියාවක් තිබුණා. මොකද හේතුව එයාලට හොයන්න ඕන වුණා මේ ගැටලුවට මොකද්ද කරන විසඳුම කියලා. ඊළඟට දැන් අපි 98 ගත්තොත් ඒෂියන් ක්‍රයිසිස් එක ගත්තොත් ඒකත් මොකක්ද? ඒකට ඒ ආසියානු රටවල් ඔක්කොම මුහුණ දුන්නු ඒ ප්‍රවණතාව එකයි. ඒකට එහෙනම් ඒ ප්‍රවණතාව එකයි මුහුණ දෙන්න උණු දේවල් ඒ ප්‍රවණතාව කියන්නේ ගැටලුව එකයි. ඒක නිසා යාලට සමාන ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. එහෙම නැතුව මෙතන ඔයා අදහස් කරන්නේ එක මහ බැංකුවක් තව මහ බැංකුවක් මත යැපෙනවා කියන එක අපිට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ යැපීමක් නෙමෙයි වෙන්නේ. මෙතනදී වෙන්නේ ඒ ගැටලු හඳුනාගෙන ඒ ගැටලු සමාන තත්ත්වයන් නම් ඒ මහ බැංකු මුහුණ දෙන්නේ ඒකට මුහුණ දෙන ක්‍රමවේද මුදල් ප්‍රතිපත්ති උපකරණ ගත්තාම ඒ සමාන රටවල් අතර සමාන තත්ත්වයක් පේන්න තියෙනවා. නමුත් දියුණු වෙමින් පවතින රටවල් වල නැගී එන ආර්ථිකයන් වල මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති උපකරණයි දියුණු රටවල් වල මුදල් ප්‍රතිපත්ති උපකරණයි එකිනෙකට ගැලපෙන්නේ නැහැ. මොකද මේ රටවල් වල තියෙන ස්ට්‍රක්චර් එක අනුව. ඒකයි එතරම්දී වෙන්නේ. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අපි හිතමු සාමාන්‍යයෙන් මහ බැංකුවක් අර්බුදයකට මුහුණ දෙනවා නම් එතකොට අනෙකුත් මහ බැංකු වල මහ බැංකු වලින් දැන් අපි සංචිත ගොඩනගා ගන්න අන්න ඒ වගේ අවස්ථාවල අනිත් බැංකු එක්ක අනිකුත් මහ බැංකු එක්ක සාකච්ඡා කරලා ඒ වගේ අවස්ථාවල රැඳියාවක් තියෙනවා. තව ඒ වගේ ගැටලු තියෙනවද මට මේකේ පේන්නේ දැන්ට නම් නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා නම් කියන්න පුළුවන්. මම දැන් සාකච්ඡා කරපු ඒවල ගැටලු ආවද ඔයගොල්ලන්ට? විදේශීය මහ බැංකු ගැන ඊළඟට ෆෝවර්ඩ් ගයිඩන්ස් මේ විදේශීය බැංකු ගැන අපෙන් ප්‍රශ්න කරනකොට මේ සංඛ්‍යා දත්ත පිළිබඳව ප්‍රශ්න කරනවාද විභාගයේදී? ඒ කියන්නේ ඒ වගේ ආර්ථික වර්ධන මේ ප්‍රතිශත ඒවා මේ ප්‍රශ්න ඒවා ඇතුළත් කරන්න ඕනසේ බලන්න ආපහු කියන්නේ ප්‍රශ්නේ මේ විදේශීය බැංකු සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්න අහනකොට විභාගයේදී මේ එතකොට මේ ඒ රටේ තියෙන ඔය උද්දමන මට්ටම මේ එහෙම ප්‍රතිශත අපෙන් අහනවාද? නෑ ඔයා අදහස් කරන්නේ සංඛ්‍යා ගැන කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔයාලට එකම මතක තියාගන්න පුළුවන් එංගලන්තේ තියෙන්නේ 2% උද්දමනය අහන්න පුළුවන් එක. ඇමරිකාවේ 2%, ජපානයේ 2%. ඔක මතක තියාගන්න. ඊළඟට යුරෝපයේ ගත්තහම 2ට වඩා අඩු නමුත් 2ට ඉතා ආසන්න. ඔන්න ඔය හතර මතක තියාගන්න උද්දම. අනිත් සංඛ්‍යා ගැන එන්නේ ඔයාලගෙන් අහන්නේ ට්‍රෙන්ඩ් එක ගැන. ඒ කියන්නේ දැන් ඇමරිකාව, ඉංගලන්තය, යුරෝපා මහ බැංකුව, ජපානය මේ අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය මොකක්ද? එතකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද? දැන් එයාලා අනුගමනය කරන්නේ ඔක්කොම දෙනා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. හේතුව COVID-19 ඔයාලා මේකට මම හිතන්නේ පොදු ප්‍රශ්නයක් වෙයි කියලා මේක. COVID-19 නිසා ආර්ථිකයන් තුළ මහා අස්ථාවරත්වයන් ඇති කරලා තියෙනවා. සේවා නියුක්ති සම්බන්ධ ප්‍රශ්න සම්බන්ධයෙන් ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ඇති කරලා තියෙනවා. මේ ප්‍රශ්න ඇති කරන නම් මහ බැංකුවට සිද්ධ වෙන්නේ
මේ ආර්ථික ස්ථායීතාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. ආර්ථික ස්ථායීතාව ගැන සැලකිලිමත් වෙන්න නම් මොකද කරන්න වෙන්නේ? පොලී අනුපාතික අඩු කරන වෙළඳපොළ ද්‍රවශීලතාවම නොහොත් මුදල් සැපයීම වැඩි කරන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. පොලී අනුපාතික දැන්ටත් අඩු කරලා නම් කරන්න වෙන්නේ quantitative easing. 0.0ක ඍණ මට්ටමක තියෙනවා. අනිත් හේතුව තමයි දෙවෙනි ප්‍රධාන හේතුව තමයි දැන් COVID-19 එකම වෙලා තියෙන්නේ මොකද්ද? බාහිර තත්ත්වයක්. බාහිර වෙළඳාම් සංචාරක කටයුතු පිළිබඳව විශ්වාසය තියන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒවා ක්‍රියාකාරී නැහැ. ඒවල සීමිත දේවල් කියන්නේ සීමිත ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එහෙම තත්ත්වයක් යටතේ දේශීය කටයුතු වලට දේශීය කටයුතු වර්ධනය කිරීම තුළින් ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කරන්න. එහෙනම් දේශීය සම්පත් උපයෝජනය කරන්න නම් මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් පුළුවන් තරම් මුදල් සැපයීම වැඩි කරලා ආයෝජන වැඩි කරලා ආර්ථික වර්ධනයක් ළඟ. ඔබ කොමන් එකක් වෙයි. අපි වගේ රටවල් වල මුහුණ දෙන ප්‍රශ්නේ තමයි ඉතින් අර මැද පෙරදිග ශ්‍රමිකයෝ ඊළඟට කොරියාව වගේ ඒවා ඒ අය එවන විදේශීය ප්‍රේෂණ අඩුවීමක් තියෙනවා. ඒක නිසා ආනයන වගේ දේවල් රෙස්ට්‍රික්ට් කරන්න වෙනවා. දැන් කරලා තියෙනෙත් ඒකයි. ඉතින් ඒකෙන් අදහස් කරන අපි ආනයන එක පැත්තකින් ගෙන්නන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒත් ලෝක වෙළඳ තත්ත්වයට බලපෑමක්. හැම රටවල් මෙහෙම අනුගමනය කෙරුවොත් ලෝක වෙළඳ තත්ත්වයන් ගොඩක් අඩු වෙනවා. එහෙම අඩු වුණොත් අපිට සිද්ධ වෙන්නේ දේශීය කටයුතු වර්ධනය කරන්න. ඒ වගේ තියෙන ගැටලු මගෙන් අහන්න මේ වෙලාව. තව ඒ වගේ ගැටලු තියෙනවද? සංඛ්‍යා දෙන්න අවශ්‍ය නැහැ. අර දෙවෙනි ප්‍රශ්නෙටවත් ඔයාලා සංඛ්‍යා එහෙම දෙන්න අවශ්‍ය නැහැ. හරි? නමුත් පාඩුවක් ඇති වෙන්න, ලාභයක් ඇති වෙන්න, එක්කෝ ලාභය අඩු වෙන්න මොනවද හේතු? අන්න ඒවා වගේ ඒවා තමයි දැනගන්න වෙන්නේ. තව ඒ වගේ ප්‍රශ්න මොනවද තියෙන්නේ? අපි කලින් කරපු ප්‍රශ්න සම්බන්ධයෙන් උනත් කමක් නැහැ. මොකද මේ අවස්ථාවේ ඔයාලට ස්පීකර්ස් මට ඇහිලා තිබුණ නැහැ. ඔයාලා අහන්න try කරන්න ඇති. ඒක නිසා ඒ වගේ වෙලාවෙ හරි ආපු ගැටලු තියෙනවා නම් දැන් අහන්න. රිපීට් වුණාට ප්‍රශ්නයක් නැහැ. සාර ඇමරිකාව යුරෝපය ජපානය මහ බැංකු ගැන ඉස්සරහ කෙටි සටහන් තියෙනකොට ඒවයි සංයුක්ති අනුමව ඒවද සලියන්න ඕනද? ඒවල එතරම් ඒක මම දීලා තියෙන දැන් court of directors එහෙම කියලා එක්කෝ කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ ආවොත් එන්නේ ඔය වගේ ලොකු මහ බැංකු වල ඉස්සර ආවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ලකුණු දෙකේ ප්‍රශ්න වලට එන්න පුළුවන් අර මේ බීච් බුක් එක ඊළඟට ඔය 2% ආසන්න අර මේ උද්දමන ඉලක්කය අන්න ඒ වගේ ඒවා අහන්න පුළුවන්. ඒක නිසායි මම ඔතනදී අනුගමනය කරේ ජපා එහෙම දුන්නේ. දැන් ඒකට ඒ රටවල් වල මහ බැංකු ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න. දැන් තව ප්‍රශ්න අහලා තියෙන අවස්ථාව තමයි දැන් එංගලන්ත මහ බැංකුව ආරම්භ වීම සිදු වුණේ කොහොමද කියලා ඔන්න යන්න කියලා දෙනවා. ඒකට ඇත්තටම ගත්තේ මොනවද? රජයට ණය සපයන ආයතනයක් විදියට. ඒ කියන්නේ රජයට ණය අවශ්‍ය වුණේ ඇයි? යුදමය කටයුතු වලට. ඒ යුදමය කටයුතු මූල්‍යණය කරගන්න. අන්න ඒ වගේ ගැටලු එන්න පුළුවන්. දැන් එතකොට ඔය වගේ එකක් කියවලා තියෙන එක ඔයාලට වැදගත් වෙනවා. ඊළඟට මහ බැංකු කියන්නේ දැන් ඕකේ පොදුවේ තත්ත්වය ගත්තොත් එහෙම මිල ස්ථායීතාවයි මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව තමයි මේ හැම බැංකුවකම වගේ ඇතිවෙලා. ඒවා නියුක්තියක් ඔය ආශ්‍රය තියෙනවා. ඊළඟට ජපානය ගත්තොත් අවුරුදු 17 නිමිටන් 18ක් තිස්සෙම යාලා මුහුණ දීලා තියෙනවා. 2001 ඉන අවුරුදු 19ක් තිස්සෙම අවදමනකාරී තත්ත්වයක්. එහෙනම් යාලා QE ක්‍රියාත්මක කළා. දැන් QE කියන එක කියන්නේ සාමාන්‍යයෙන් ද්‍රවශීලතාවෙන් අඩු ක්වොලිටි එකේ ටිකක් ඉහළ අවදානමත් තියෙන සුරකුම් පත්‍ර පවා මිලට අරගෙන දෙනවා ආර්ථිකයට අරමුදල් දෙක. එයාලගේ ප්‍රශ්නේ තමයි ජපානයේ යෙන් කියන එක
අධි ප්‍රමාණීය වළක්ව ගන්න. ඒක මොකද යාලා ගොඩාක් බාහිර ලෝකයේ එක ගන්දෙනු කරන රටක්. අන්න ඒ වගේ ආවොත් ඔයාලට ඒ කරුණු ඔළුවට ගන්න එකට තමයි මම මෙතන බැංකු ගැන කතා කරේ. නමුත් දැන් අපි ගත්තොත් FOMC එක ඒ වගේ ගත්තොත් අර නැතු අර තියෙන එකේ දැන් මම කිව්වට එතනදී දැන් අපි කෙලින්ම ඇහුවොත් සමාජිකයින් ගණන කීයද කියලා අහන්නේ නැහැ. නමුත් ඔයාලට දැන් ඕකේ තියෙන ඒවා මතක තියාගන්න ලේසි. කෙටි. බැරි වෙලාවත් අහලා තිබුණොත් අර ඕවත් ඇතුළත් වුණොත් අපිට එක ලකුණු 5 නම් ඒකට තියෙන්නේ ලකුණු එකක්වත් අඩු වෙන්නේ නැතුව එක්සැමිනේට ලකුණු දෙන්න වෙනවා. නේද? අන්න ඒකයි මම එතනදී අදහස් කරේ. ඒ වගේ තව ගැටලු තියෙනවද? කාලයේ ප්‍රශ්නයක් නෑ. මම පරක් වෙලා ආවෙත් විනාඩි 10ක් විතර. ඒක නිසා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම්. ඒක ඔයගොල්ලන්ගේම අදහස ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට වඩා හොඳ කොහොමද තත්ත්වයක්ද? මම හිතන්නේ ඔයාලා නොවැම්බර් 1 මේ මොනවද තියෙන රිවිෂන් එකට එයි කියලා. මොකද ඒකෙදි එන්න එතකොට මම හිතන්නේ ඒක ඇවිල්ලා කරන එක. එතකොට මොකද එතකොට ඔයාලා පුළුවන් තරම් මේ පාඩම් ගැන බලන් ඉන්න. පාඩම් ගැන බලන් ඉන්න. එතකොට අපිට මෙතනදී අර ටාගට් කරන ප්‍රශ්න කරලා අපිට දැනුම මේ කරගන්න පුළුවන්. ඒ අතර ඔයාලා හිතනවා නම් තව ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමද හොඳ? නැත්නම් අපි ඔයාලට මේ කාලෙත් දීලා ඒකට මාස එකමාරක් තියෙනවා පාඩම් කරගන්න. හැබැයි ඇත්තටම පාඩම් කරන්න. එහෙම පාඩම් කරලා අපිට නොවැම්බර් 1 වෙනිදාම කරන එකද හොඳ කියන එක කියන්න පුළුවන්. මොකද අනිත් ලෙක්චර්ස් ගොඩක් යනවා. නමුත් මම කැමතියි ඔයාලට මම මෙහි ක්ලාසස් කරන කරත් මම ඉක්මනින්ම ඉවර කරනවා. කරලා කට්ටියට දෙනවා පාඩම් කරන්න අවස්ථාව. ඒ දීලා ලෑස්ති වෙන්න කියන එක. මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ? සර් තව පේපර් එකක් කරමු. හරි. එහෙනම් අපි තව පේපර් එකක් කරමු. එහෙනම් 2019 සැප්තැම්බර් එක වගේ අපි කරමු. කරලා එහෙනම් ලබන සතියේත් අපි ක්ලාස් එක කරමු. ඕගොල්ලෝ ලබන සතියේනකොට මම බලාපොරොත්තු වෙනවා ගොඩක් උත්තර දෙයි කියලා. මොකද බලාගෙන ඉන්න. එහෙනම් මම දෙවෙනි ප්‍රශ්නයත් ඇතුළුව ලබන සතියේදී කරනවා. ඒක නිසා එහෙනම් ඕගොල්ලෝ ඒවත් බලාගෙන ඉන්න. එතකොට තව අදහස් තියනවාද ප්‍රශ්න තියනවාද? එහෙනම් අපි ලබන සතියේ 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය කරමු. මම හිතන්නේ 2019 සැප්තැම්බර් එතකොට මාර්තු එකන කල් ගියේ. එහෙනම් ඒක ඩවුන් මම මෙයාලට කියන්නම් ඉන්ස්ටිටියුට් එකට මේකට දාන්න කියලා. එහෙනම් ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ බලන් ඉන්න ඕනේ. මේක දාපුවාම ඔයාලට පුළුවන් මම හිතන්නේ බලන්න. එතකොට ඒ බලපුවාම ඒ තියෙන අදහස් ඒවා බලන් ඉන්න. මොකද මේ අවස්ථාව තමයි අපිට තියෙන්නේ නිවැරදි කරගන්න ඒ ගැටලු තියෙන තැන. එහෙනම් මම නවත්තනවා ක්ලාස් එක. අපි ලබන සතියේ නම් හම්බ වෙමු. බොහොම ස්තුතියි.